එහෙනම් දරුවනි ආයුබෝවන්. අපි මේ ආරම්භ කරන්න යන්නේ අපේ උසස් පෙළ කෘෂි විද්‍යාව යටතේ අපිට හමු වෙන ඇත්තටම මේ 13 වසරේ පාඩම්. ඒ යටතේ හමු වන දරුවනේ ඇත්තටම කිව්වොත් මේක දෙවන පාඩම. තව විදිහකින් කිව්වොත් එහෙම අපේ 13 වන ඒකකය මේක තමයි පෝෂණ විද්‍යාව සහ ආහාර තාක්ෂණය. මේ යටතේ අපි අද කතා කරන්න යන්නේ අපේ 3 වන පාඩම. පාඩම තමයි ආහාර නරක වීමට බලපාන සාධක පිළිබඳව කතා කරන්නයි යන්නේ. එතකොට දැනගන්න මේ යටතේ අපි සලකා බලන්න ඕන ඉස්සෙල්ලා මොකක්ද මේ ආහාර නරක වීම කියන්නේ? මොකක්ද මේ මගින් තියෙන බලපෑම? එතකොට ආහාර නරක වීම කෙරෙහි බලපාන තත්ත්ව නැත්නම් සාධක මොනවාද කියන එක ගැනයි ප්‍රධාන වශයෙන්ම මේ යටතේ අපි අවධානය යොමු කරන්නේ. මොකද ඇත්තටම දැන් මෙහෙම එකක් තියෙනවා දරුවනි. අපි දැන් කෘෂි කර්මාන්තය යටතේ කොච්චර කරදර වෙලා කොච්චර අධික නිෂ්පාදන පිරිවැයක් දරලා මොන විදිහට දඟලලා තේරෙන භාෂාවෙන් කිව්වොත් ආහාර නිෂ්පාදනය කළත් ඔබ දන්නවා ආහාර නිෂ්පාදනය කිරීමත් පරිභෝජනය නැත්තම් මේ කණ එකත් අතර යම් කාලපරාසයක් තියෙනවානේ. මෙන්න මේ කාලපරාසය තුලදී මොකක් හරි හේතුවක් නිසා ආහාර නරක වුණොත් මොකද වෙන්නේ? අර අච්චර දඟලලා අච්චර මහන්සි වෙලා නිෂ්පාදනය කරගත්ත එකෙන් තේරුමක් නැති වෙනවා. ඒකෝද දැන් මේ දවස්වල තියෙනවා ලෝක ආහාරයෙන් නැත්තම් ලෝකී කලාප වශයෙන් ආහාරයෙන් තියෙනවා. ඉතින් මේ தත්වෙන් වැළැක්වෙන්න මේ නිපදවන ආහාර ටික කොහොම හරි නරක වීම අවම කරලා සංරක්ෂණය කරගන්න එක වැදගත් වෙනවා. ඉතින් එහෙම සංරක්ෂණය කරන්න යනකොට ඉස්සෙල්ලම දැනගන්න එපා ළමයෝ ආහාර නරක වෙන්නේ කොහොමද කියලා. එහෙම දැනගත්තාමනේ අපිට ඒක වළක්වන්න පියවර ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ළමයි මේ යටතේ අපි කතා කරන්නේ මොකක්ද මේ ආහාර නරක වීම මොනවද මේකට බලපාන හේතු කාරණු ආදී දේවල් ගැන. හරි දරුවනේ. එහෙනම් අපි කතා කරනවා ආහාර නරක වීම. මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා food spoilage කියලා. ඉතින් තීරණ භාෂාවෙන් කියනවා නම් ආහාරයක් නරක වෙනවා කියලා කියන්නේ මේ ආහාරය අපට කණ්ඩ බැරි තත්වයට නැත්නම් පරිභෝජනය කළ නොහැකි තත්වයටපත් වෙනවා. එහෙම නැත්නම් මේ ආහාරයේ තියෙන ආරක්ෂාකාරී බව නැතිවීම හෝ මේ දෙකමයි. මම හැබැයි එක දෙයක් කියන්න කැමතියි. දැන් ඔබට තේරෙනවා මේ මොකක්ද ආහාරයක් පරිභෝජනය කළ නොහැකි තත්වයටපත් වෙනවා කියන්නේ. ආහාරයක් පරිභෝජනයට ගත නොහැකි තත්වයටපත් වෙනවා කියන්නේ ළමයෝ ඒක කන්න බැරි වෙනවා. ඒකේ තියෙන භෞතික රසායනික හා ජෛවීය ලක්ෂණ අයහපත් වෙනවා. නැත්තම් හොඳ නැති වෙනවා. ප්‍රතිඵලය වෙන්නේ ඒක කන්න බැරි වෙනවා. ඒක හරි. ඒකට අපි කියනවා not used for consumption. ඒක හරි. not suitable for ඒක හරි. ඒක ගැටලුවක් නෑ. හැබැයි මේ තව වචනයක් ආවා මෙතන. අංක 2 තමයි ආහාරයක ආරක්ෂාකාරී බව. ළමයි මේ ආහාරයේ ආරක්ෂාකාරී බව ගැන කතා කරන්න ගියාම ඕකත් එක්ක යන තව වචනයක් මට මතක් වෙනවා. නැත්තම් හුඟක් දරුවෝ ඒ ගැන හිතන්න ඇති. මේ ළමයෝ ආහාරයක තියෙනවනේ ලක්ෂණයක්. ආහාරයේ සුරක්ෂිතතාව කියලා. නැත්තම් ආහාර සුරක්ෂිතතාව කියලා. මේකට කියනවා අපි ආහාර සුරක්ෂිතතාව කියලා. මේ කතා කරන්නේ ආහාරයක ආරක්ෂාකාරී බව. මේ ආහාර සුරක්ෂිතතාවයට අපි ඉංග්‍රීසියෙන් කියනවා තමයි food security කියලා. ආහාරයක ආරක්ෂාකාරී බවට කියන්නේ ළමයි food safety කියලා. දැන් කෙනෙකුට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන් මේ දෙකම එකක්ද කියලා. මොකක්ද? food safety කියන එකයි food security කියන එකයි දෙකම එකක්ද කියන ප්‍රශ්නේ මතුවෙන්න පුළුවන්. දැන් ওই ආහාර සුරක්ෂිතතාවය කියන සංකල්පය ළමයි අපිට හම්බ වෙන්නේ විශේෂයෙන්ම ඔය අංක 1 වගේ එකක. එහෙම නැත්නම් ජාතික කෘෂි කාර්මික සංවර්ධනය යටතේ අපි කියනවා කෘෂි කර්මාන්තයේ මගින් අපේ රටේ ආහාර සුරක්ෂිතතාවය ඇති කරනවා අය. එහෙම නැත්නම් ශ්‍රී ලංකාව උසස් ආහාර සුරක්ෂිතතාවයක් සහිත රටක් කියලා. මොකක්ද මෙතන මේ ආහාර සුරක්ෂිතතාවය කියන්නේ? ඒක අපි වෙලේ කියනවා යම් රටක වාසය කරන සියලුම ජනතාවට තමා කැමති ඕනෑම අවස්ථාවක කැමති ඕනෑම ආහාරයක් කැමති ප්‍රමාණවලින් පරිභෝජනය කිරීමට තියෙන හැකියාව. මේ හැකියාව වැඩි නම් අපි කියනවා ඒ රටේ ආහාර සුරක්ෂිතතාවය වැඩි කියලා.
මේ හැකියාව අඩු නම් අපි කියනවා ඒ රටේ ආහාර සුරක්ෂිතතාවය අඩුයි කියලා. දැන් මෙහෙම ගත්තාම ළමයෝ ශ්‍රී ලංකාව ආහාර සුරක්ෂිතතාවයෙන් ඉහළ රටක්. හැබැයි ප්‍රශ්නයක් මතුවෙනවා ආහාරයක ආරක්ෂාකාරී බව කියන්නේ ඒකද කියලා. නෑ. ආහාරයක ආරක්ෂිතතාවය නැත්නම් ආරක්ෂාකාරී බව කියන්නේ ආහාරයේ සුරක්ෂිතතාවය නෙවෙයි. ළමයි දැනගන්න කිසියම් ආහාරයක ආරක්ෂාකාරී බව කියන්නේ කිසියම් ආහාරයක ආරක්ෂාකාරී බව කියලා කියන්නේ ළමයි කිසියම් ආහාරයක් පරිභෝජනයේ මගින් ආසාදනවලට විෂවීම් වලට ඒ වගේම තව තත්ත්වයක් තියෙනවා ළමයි අසාත්මිකතා නැත්නම් ඇලර්ජිස්. වලට ලක් නොවී සිටීමේ හැකියාවයි. මේක තමයි ෆුඩ් සේෆ්ටි කියලා කියන්නේ. මේ ආහාරය පරිභෝජනය කරපුවාම ඒකේ ඉන්න බෑ රෝගකාරක. බැක්ටීරියා, දිලීර, ඇමීබා වගේ උන් ඉන්න බෑ. ඒ උන්ගෙන් තොර වෙන්න. ඒ නිසා අපි කියනවා ආහාරයක ආරක්ෂිතතාවය යටතේ ඒ ආහාරයේ පරිභෝජනය මගින් ආසාදන. සමහර ඉංග්‍රීසියෙන් කිය ඉන්ෆෙක්ෂන්ස් කියලා. ඒවා තියෙන්න බෑ. ළමයි අනිත් පැත්තෙන් මේ ආහාරය කෑවා කියලා විෂ වෙන්න නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවා අපි ටොක්සිසිටිස් තියෙන්න බෑ. එහෙම නැත්නම් මේ ආහාරය කෑවයි කියලා අසාත්මිකතා අපි කියනවා ඇලර්ජිස් ඒවා තියෙන්නත් බෑ. මේ නිසා ආහාරයක තියෙන ආරක්ෂාකාරී බව කියලා කියන්නේ කිසියම් ආහාරයක් පරිභෝජනය මගින් ආසාදනයන්ට විෂවීම් වලට හෝ අසාත්මිකතාවයන්ට ලක් නොවී සිටීමේ හැකියාවයි. හරිද? ආහාරයක ආසාදන කියන්නේ ඒක කාපුවහම ලෙඩ හැදෙනවා. ඒකට ප්‍රධාන හේතුව වෙන්නේ මේකේ වාසය කරන ශුද්ධ ජීවීන්. ඒ ශුද්ධ ජීවීන් මගින් ආහාර මාර්ග පද්ධතිය ආසාදනය ඇති කරනවා. අපි කියන අජීර්ණ බඩේ අමාරු ආදී කියලා. මේකට දිලීර බලපානවා, විශේෂයෙන් බැක්ටීරියා බලපානවා, සමහර ඒක සෛලිකවත් ප්‍රොටෝසෝවන් බලපානවා. අනික තමයි විෂවීම්, ටොක්සිසිටිස්. දැන් විෂවීම් වලට හේතුව තමයි සමහර වෙලාවට මේ ආහාරේ ශුද්ධ ජීවීන් වාසය කරනවා. මේ ශුද්ධ ජීවීන් මගින් කරන්නේ මොකක්ද? විෂ ශ්‍රාවය කරනවා. මේ විෂ නිසා ඒවා කන අයට හානි වෙන්න පුළුවන්. දැන් මම උදාහරණයක් කියනවා ඊට පස්සෙත් මේක හම්බ වෙයි. ඔයගොල්ලෝ අහලා ඇති ඔය පොල් තෙල් වර්ගයක් ගැන. මේ පොල් තෙල් වල අඩංගු වෙනවයි කියලා කිව්වා කවුද? එක්තරා දිලීරයක්. මේ දිලීරයාගේ නම උනේ මොකද්ද ළමයෝ? ඇස්පර්ගිලස් ෆ්ලේවන්ස්. මෙයා මේ කළු පාට පුස් වර්ගයක් සාමාන්‍යයෙන් ඔය ආහාරවල හැදෙනවා. මියුක නෙමෙයි. මියුක කියලා එක්කෙනෙක් ඉන්නවා. මෙයත් මියුකට සමාන මියුක ඔය තෙත පාන් කෑලි වල එහෙම ඇති වෙනවා. මෙයා ඔය දැකලා තියෙනකොට කොප්පරා එහෙම ඔය තියෙන්නේ. කොප්පරා කියලා අර පොල් වේලද්දී ළමයෝ ඒ වේලන පොල් ගෙඩියේ නිකන් කළු පාට පුසක් එන්නේ. මීට අමතරව ඔය කජු මද එහෙම තියෙන්නේ. කජු මද වල සමහර රට කජු වලත් වෙනවා. ඇතුල් පැත්තේ කළු පාට පුස් එන්නේ. මෙයා ඒ වාගේ ටිකක් ප්‍රෝටීන් හා මේදේ අධික ආහාර වලට තමයි එන්නේ. ඇස්පර්ගිලස් කියන දිලීරයා. අපි ඔය කලින් කිව්ව මියුක කියන එක්කෙනා එන්නේ කාබෝහයිඩ්‍රේට් ඒවත් පිෂ්ඨය අධික ඒවට. එහෙම ඒගොල්ලෝ උපස්තර බෙදාගෙන ඉන්නේ. එතකොට මේ ඇස්පර්ගිලස් ෆ්ලේවන්ස් කියන එක්කෙනා මගින් එයා ආහාරය මත යැපෙනවට අමතරව කරන නරක දෙයක් තියෙනවා. මෙයා ශ්‍රාවය කරනවා මයිකොටොක්සින් කියන ධාතුව. මයිකොටොක්සින් කියලා කියන්නේ පොදුවේ දිලීර මගින් ශ්‍රාවය කරන විෂ වලටයි. මේ යටතේ ඇස්පර්ගිලස් ෆ්ලේවන්ස් දිලීරයා ශ්‍රාවය කරන විෂ වර්ගය තමයි මොකක්ද? ඇෆ්ලාටොක්සින් කියලා කියන්නේ. ඔය විෂ පොල් තෙල් කිව්වේ ඔන්න ඔය ඇෆ්ලාටොක්සින් පිළිබඳවයි. කොහොමත් ඔය පොල් තෙල් නිෂ්පාදන ක්‍රියාවලියේදී ඔය යොදා ගන්න කොප්පරා ආදී ඔය දිලීරයා ඉඳලා සමහරට දිලීරයා මිය යනවා. මොකද පොල් තෙල් හදද්දී ලොකු උෂ්ණත්වයක් යොදා ගන්නවා. නමුත් මේ ටොක්සින් එක තියෙන්න පුළුවන්. ඒතකොට සාමාන්‍යයෙන් කොහොමත් ඔය පොල් තෙල් වල ඇෆ්ලාටොක්සින් යම් මට්ටමක් තියෙනවා. ඉතින් ප්‍රශ්න වෙලා තියෙන්නේ ඒක ඉඩ දිය හැකි මට්ටමේවත් ඔය සමහරු කතා කරනවානේ එලවබල් ලෙවල් එකක් ගැන.
මේ අගය ඉක්මවා ගියාම අපි කියනවා මේක පරිභෝජනය මගින් ටොක්සික් නැත්තම් විෂ තත්ත්ව ඇති වෙන ටොක්සිසිටි ඇති වෙන්න පුළුවන් කියලා. ඉතින් ඔන්න ඔය වාගේ දේවල් වෙන්න බෑ ආරක්ෂාකාරී බව යටතේ. ඒතකොට මේ විදිහට සමහර වෙලාවට ළමයි මේ විෂ වීම ෆුඩ් ටොක්සිසිටි ගත්තාම එකක් තමයි ආහාරයේ වාසය කරන සමහර ශුද්ධ ජීවීන් මගින් ශ්‍රාවය කරන විෂ වර්ග නිසා මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර වෙලාවට දැන් මේකට සමහරු කියනවා ළමයි ඔය අපි නිකමට කිව්වොත් එහෙම ශුද්ධ ජීවීන් ආශ්‍රිත විෂ වීම හේවත් මයික්‍රෝබියල් ටොක්සිසිටි කියලා කියනවා. මිට අමතරව තව ඇති වෙන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි කෙමිකල් ටොක්සිසිටි. ආහාරවල නොයෙකුත් කෙමිකල්ස් අඩංගු වෙනවා. විෂ අඩංගු වෙනවා. සමහර වෙලාවට මිනිස්සු වස දානවා කියලා ඌව දාන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් ආහාර වලට වස දානවා කියලා මිනිස්සු කරන්නේ මොකක්ද? ඔය කෙමිකල් කම්පවුන්ඩ්ස් කලවම් කරන එකයි. නැතුව මේ ඇෆ්ලටොක්සින් දාන ක්‍රමයක් නෑ මේක. ලබා ගන්න නෑ තිබ්බනම් මේකත් දාන්න. හුඟක් වෙලාවට කරන්නේ කෙමිකල් කම්පවුන්ඩ්ස් ආහාර වලට කලවම් කරනවා. මොන වගේ දේවල්ද? සයනයිඩ්, ආසනික් ඔය වගේ ද්‍රව්‍ය කලවම් කරනවා. එහෙම නැත්නම් විවිධ ඕගැනික් කම්පවුන්ඩ්ස් තියෙනවා දාපුවාම විෂ වෙන්න පුළුවන්. සමහර ඒවා ඉබේම ආහාරවල දනිත වෙන්න පුළුවන් ප්‍රතික්‍රියා මගින්. සමහර ඒවා දැන් උදාහරණයක් මම කිව්වොත් දැන් මම ටිකක් වැඩිපුර මේ විෂ වීම ගැන කතා කරන්නේ. දැන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා ළමයි. ඔය මතක් වුණා මම කියලා දෙන්නේ. දැන් ඔයාලා අහලා තියෙනවනේ ඔය මයියොක්කා තම්බනකොට මුට්ටිය ඇරලා තම්බන්න කියනවා. අම්මලාත් දන්නවා ඒ කතාව. මොකද මයියොක්කාවල තියෙනවා ළමයෝ එක්තරා විෂ වර්ගයක්. ඒකට අපි කියනවා සයනයිඩ් කියලා. මයියොක්කාවල සයනයිඩ් තියෙනවා. මයියොක්කාවල ඇත්තටම නිකන් සයනයිඩ් අඩංගු වෙන්නේ නැහැ. මයියොක්කාවල අඩංගු වෙනවා ළමයෝ එක්තරා සංයෝගයක්. මේ සංයෝගයට අපි කියනවා මම මේ සිලබස් එකට කෙලින්ම නම් සම්බන්ධ නැහැ නැත්නම් ප්‍රායෝගික දැනගන්නයි මොකද්ද මේ විෂ වීම කියන මාතෘකාව ආපින්න මම පොඩ්ඩක් කියන්නේ ඒක. මයියොක්කාවල අඩංගු වෙනකොට ළමයින්ට සාමාන්‍ය අවබෝධයට වැදගත් වෙනවානේ. අඩංගු වෙන එක්කෙනෙක් තමයි ළමයෝ සයනොජෙනටික් ග්ලූකෝසයිඩ් කියලා එක්කෙනෙක් ඉන්නවා. සයනොජෙනටික් කියලා කියන්නේ මෙයාට සයනයිඩ් කියන විෂ වර්ගය ජනනය කරන්න පුළුවන්. මේක ග්ලූකෝසයිඩ් කියලා කියන්නේ මෙයා කාබනික සංයෝගයක්. ඒ කියන්නේ මෙයා ඇත්තටම කිව්වොත් ඇල්ඩිහයිඩ් හෝ කීටෝන් ව්‍යුත්පන්නයක්. ඒ වගේම තව එක්කෙනෙක් ඉන්නවා ළමයෝ මේකේ එන්සයිම් එකක්. මේ එන්සයිම් එක තමයි ලිනමරේස් කියලා කියන්නේ. මෙන්න මේ සයනොජෙනටික් ග්ලූකෝසයිඩ් එක මත බැරි වෙලාවත් ලිනමරේස් කියන එන්සයිම් එක ප්‍රතික්‍රියා කළොත් වහාම සයනයිඩ් කියන උග්‍ර විෂ වර්ගයේ නිදහස් වෙනවා. දැන් එතකොට මේ විදිහට මේ සයනොජෙනටික් ග්ලූකෝසයිඩේ මත මේ ලිනමරේස් කියන එන්සයිම් එක ක්‍රියාත්මක කරපුවාම ලැබෙනවා ළමයෝ සයනයිඩ් කියන උග්‍ර විෂ වර්ගය. මෙයාට ක්ෂණික මරණය ඇති කරන්න පුළුවන් පුද්ගලයෙකුට ස්නායු පද්ධතියට විෂ වෙලා. දැන් මයියොක්කාවල වැඩේ ළමයි මේකයි. මේක සාමාන්‍ය දැනීමට දැනගත්තට වැඩි වෙන්නේ නැහැ. අපි මයියොක්කා අලයක් ගත්තොත් ළමයෝ ඕකේ තියෙනවනේ පොත්ත. ඒ වගේම අලේ ඇතුළත කොටස තියෙනවනේ. මේ තියෙන අලය මේ තියෙන්නේ පොත්ත. දැන් වෙලා තියෙන්නේ ළමයි මේකේ සයනොජෙනටික් ග්ලූකෝසයිඩ් ඇතුලේ ඉන්නවා. එයා ඉන්නේ වෙනම. එන්සයිම් එක එළියේ ඉන්නවා. එයාත් ඉන්නේ වෙනම. එහෙම නැත්නම් සමහර ලාට ග්ලූකෝසයිඩ් එක එළියේ ඉන්නවා. එන්සයිම් එක ඇතුලේ ඉන්නවා. ඒ කියන්නේ එකිනෙකාට වෙනස් සෛලවල තමයි මේ දෙන්න ඉන්නේ. ඔහොම ඉන්න තාක්කල් එන්සයිම් එකයි මේ ප්‍රතික්‍රියකයි හම්බෙන්නේ නැති තාක්කල් මේ රියැක්ෂන් එක මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි මෙහෙම දෙයක් වෙනවා. දැන් ඔය තුවාල වෙච්ච මඤ්ඤොක්කාල කන්න එපා කියන්නේ ඒක විශේෂයෙන් අමුයි. මඤ්ඤොක්කාලයක් තුවාල වෙනවා කියන්නේ පොත්ත හෝ අලේ හෝ මේ දෙකම ඩැමේජ් වෙනවා. ඩැමේජ් වුණාම මොකද ළමයි වෙන්නේ? මේ සෛල කැඩෙනවා. සෛල කැඩිච්චාම මොකද වෙන්නේ? ඔන්න එන්සයිම් එකයි මේ ග්ලූකෝසයිඩ් එකයි එක්කෙනාට එක්කෙනා මුණ ගැහෙනවා. මුණ ගැහිච්චාම මොකද වෙන්නේ? ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. සිද්ධ වෙලා හැදෙනවා කවුද? මේ සයනයිඩ් හැදිලා තියෙනවා. ඉතින් මේ වාගේ මඤ්ඤොක්කා අලයක් තුවාල වෙලා තිබිලා කෑවොත් මේ ප්‍රතික්‍රියාවෙන් යම් කාලයක් යනවා. ඒ කන පුද්ගලයාට සයනයිඩ් දේහගත වෙන්න පුළුවන්.
හැබැයි ඉතින් මේ ප්‍රතික්‍රියාව වෙන්න යම් කාලයක් යන හින්දා ඒක කාපු හැටියේ ප්‍රශ්න නැති වෙන්න පුළුවන්. ඒ නිසා මීයෝ කාපු මඤ්ඤොක්කාල, තුවාල වෙච්ච මඤ්ඤොක්කාල ආදී ස්වභාවිකව මේක අඩංගු වෙලා තියෙන්න පුළුවන්. එතකොට මීයන්ට මේක විෂ වෙන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නවා මේ ප්‍රතික්‍රියාව වෙන්න කලින් එක්ක කන්න. එහෙම නැත්නම් ඒගොල්ලෝ පොත් අයින් කරලා පස්සේ අලයට හානි කරන්න ඒගොල්ලෝ අත්දැකීමෙන් දන්නවා ඇති. හරිද? කොහොම හරි යම් විදියකින් මේක වෙලා තිබුණොත් අලේ තුවාල වෙලා තිබුණොත් අනිවාර්යෙන් මේකේ සයනයිඩ් නිපද වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා තව ප්‍රශ්නයක් තියෙනවා මඤ්ඤොක්කාපිය හෝදේ අල කපනකොට ඒවා උයන්ඩ කෑලි බවට පත් කරද්දී සමහර වෙලාවට මේ ප්‍රතික්‍රියාව වෙලා අමු මඤ්ඤොක්කවල මේ සංයෝගය තියෙන්න පුළුවන්. හැබැයි වාසනාවට වාගේ මෙයා වාෂ්පශීලී වෙනවා. කවුද? මේ සයනයිඩ් වාෂ්පශීලී වෙනවා. ඒ හන්ද මොකද වෙන්නේ? ළමයෝ අපි මඤ්ඤොක්කා තම්බනකොට ලබා දෙන තාපය මගින් මොකද වෙන්නේ? සයනයිඩ් වාෂ්ප වෙලා යනවා. ඒකයි මඤ්ඤොක්කා තම්බනකොට වළඳි පියන වහලා තම්බන්න එපා කියන්නේ. මුට්ටිය ඇරලා තම්බන්න කියලා කියන්නේ ඒකයි. මුට්ටිය ඇරපුවාම ඇතිවන වාෂ්පත් එක්ක හුමාලයත් එක්ක සයනයිඩ් ඉවත් වෙලා යනවා. ඉතින් ඔය සමහර ඔය ඒක වාෂ්ප කරන්න ඒක ඒකට මේක ඉන්හේල් කරන්න ඒක ආශ්වාස කරන්න හොඳ නැහැ කියලා කියනවා. ඉතින් කවුද මඤ්ඤොක්කා හැලියක් තම්බපු වෙලාවට ඕක මූණ ආශ්වාස කරන්න යන්නේ? මොකද ඒකේ තියෙනවා මේ සයනයිඩ්. ඒ වගේ දැනගන්න ළමයි අපි කතා කළේ ආහාර විෂවීම ගැන නිකන් පොඩ්ඩක්. එතකොට සමහර වෙලාවට මේ වාගේ ඇෆ්ලාටොක්සින් වාගේ මයිකෝටොක්සින් නැත්තම් ක්ෂුද්‍ර ජීවීන් මගින් ශ්‍රාවය කරන අපි කියන මයික්‍රෝබියල් ටොක්සිටි ඇති වෙන්න පුළුවන්. සමහර වෙලාවට කෙමිකල් ටොක්සිටි හෙවත් රසායනික විෂවීම ඇති වෙන්න පුළුවන්. මේ රසායනික විෂවීම ආහාරයේ පවතින විවිධ සංඝටක අතර සිදුවන ප්‍රතික්‍රියා මගින් උදාහරණයක් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් ළමයෝ සමහරවිට ආහාරයේ තියෙන වෙනත් රසායනික සංයෝග නිසා වෙන්න පුළුවන්. හරිද? හොඳයි. එහෙනම් මම කතා කළේ ආපහු හිටපු තැනට එන්න. අපි කතා කර හිටියේ මේ ආහාරයක ආරක්ෂාකාරී බව ගැන. ආහාරයක ආරක්ෂාකාරී බව කියන්නේ කිසියම් ආහාරයක් පරිභෝජනය මගින් ආසාදන විෂවීම හෝ අසාත්මිකතාවලට ලක් නොවි සිටීමේ හැකියාව. හරිද? මේක ආහාරයක සුරක්ෂිතතාවයෙන් වෙනස් වෙනවා. එතකොට මොකක්ද අපි කිව්වේ? ආහාරයක් නරක වෙනවා කියලා කියන්නේ ළමයෝ කිසියම් ආහාරයක් කන්න බැරි තත්ත්වයට. නැත්තම් පරිභෝජනය කළ නොහැකි තත්ත්වයටපත් වෙනවා. එහෙම නැත්තම් ආහාරයේ පවතින මේ ආරක්ෂාකාරී බව නැති වෙනවා. එහෙම නැත්තම් මේ දෙකම සිද්ධ වුණත් අපි කියනවා මේ ආහාරය නරක වෙලා කියලා. ඒකයි ළමයි මෙතන කිව්වේ අපි ආහාරයක් නරක වීම නැත්තම් ෆුඩ් ස්පොයිලේජ් යම් ආහාරයක් පරිභෝජනයට ගත නොහැකි තත්ත්වයට පත්වීම හෝ ඒ ආරක්ෂාකාරී බව හෙවත් සේෆ්ටි නැති වෙලා යාම හෝ ළමයෝ මේ දෙකම වුණත් ඒක බාර ගන්නවා. එහෙම වුණොත් ගොඩක් නරකයි. අපි හුඟක් වෙලාවට ආහාරයක් නරක වුණා කියලා හඳුනාගන්නේ ඒකේ බාහිරින් දකින්න පුළුවන් ලක්ෂණ නැත්තම් භෞතික වෙනස්කම් මගින්. මෙන්න මේක තමයි තියෙන අභියෝගය. ලෝකයේ වගා කරලා හදාගන්න සම්පූර්ණ ආහාර වලින් 3න් එකකටම මේ නරක වීම නිසා අපතේ යනවා. ලෝකේ නිපදවන ආහාර අපි හිතුවොත් ටොන් ලක්ෂයක් කියලා ඒකෙන් ටොන් 30000ක් විතර නරක වෙලා අපතේ යන්න වෙලා තියෙනවා. එතකොට දැනගන්න මේ කෘෂිකාර්මිකව කතා කළොත් අපි ආහාර අස්තුරු නිලනවා, පිරිස්සු කරනවා, සකස් කරනවා, ගබඩා කරනවා, ප්‍රවාහනය කරනවා, අසුරනවා, ප්‍රදර්ශනය කරනවා ආදී විවිධ පියවර තියෙනවා. දැනගන්න මේ විවිධ පියවර ඔස්සේ ඔය ආහාර නරක වීම සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා දැනගන්න මේක හොඳ තත්වයක් නෙමෙයි. ඇත්තටම මේක වළක්වන එක ජාතික යුතුයකමක් වෙනවා. ආහාර වගා කළාට වැඩක් නැහැ. නව ප්‍රභේද අභිජනනය කළාට වැඩක් නැහැ. උසස් සාත්තු ක්‍රියාවට වැඩක් නැහැ. පොහොර දැම්මට වැඩක් නැහැ. අස්වැන්න හොඳට ගත්තට වැඩක් නැහැ. අපි මේ ගත්ත ආහාර කට ඇතුළට දාගන්න කලින් නරක වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒක අපිට අයින් කරන්න වෙනවා. ඒක ජාතික ගැටලුවක් වෙලා තියෙනවා. ළමයෝ කොහොමද අපි ආහාරයක් නරක වුණා කියලා හොයාගන්නේ? අපි කලිනුත් කිව්වා මේක හොයාගන්නේ ආහාරයේ පෙන්눔 කරන විවිධ භෞතික ලක්ෂණ මගින් කියලා. ආහාරයේ දක්වන විවිධ භෞතික ලක්ෂණ මගින් තමාලු ආහාර නරක වුණා කියලා අපිට හුඟක් වෙලාවට පේනවා. මොනවද? වර්ණේ වෙනස් වෙලා තියෙනවා. දැන් හොඳ ආඹ ගෙඩියකුයි කුණු ආඹ ගෙඩියකුයි පාටවල් දෙකක්.
හොඳ බතුයි පිළුම් බතුයි පාටවල් දෙකක්. පිළුම් බත් නිකන් දුඹුරු පාටයි කහ පාටයි. ඊළඟට ආහාරයේ පෝෂ්‍ය ගුණය නැති වෙනවා. එහෙම නැත්නම් අඩු වෙනවා. සමහර වෙලාවට ආහාර නරක වෙන්න ශුද්ධ ජීවීන් බලපෑවා නම් එවුන් කනවා මේකේ තියෙන පෝෂණය. ඒතර අඩු වෙනවා ළඟ. එහෙම නැත්නම් ආකර්ශනීය බව කවුරුත් කැමතිද පිළුම් වෙච්චි කෑම කන්න අපුව අපිට එපා. ආකර්ෂණීය අඩු වෙනවා. එහෙම නැත්නම් ආහාරයේ ඇති ආරක්ෂා බව අඩු වෙනවා. මම ඒක තමයි කිව්වේ එක්ක නැති වෙනවා. ආසාදන වෙන්න පුළුවන්, විෂවීම වෙන්න පුළුවන්, අසාත්මිකතා. මම අතන අසාත්මිකතා ගැන වැඩි කතා කරන්න ගියේ නෑ. ආහාරයක ආරක්ෂාකාරී බව කියන්නේ දැනගන්න ළමයෝ ඔය ෆුඩ් ඇලර්ජි එක කියලා කියන්නේ ටොක්සිසිටි කියන්නේ විෂවීමක්. ආහාර අසාත්මිකතාවට අපි කියනවා ෆුඩ් ඇලර්ජි එකක් කියලා. දැකලා තියෙනවද සමහරු ඔය තක්කාලි, බලමාලු, අන්නාසි ආදී කාපුවාම ඇඟේ නිකන් ගෙඩි ගෙඩි දාලා මේක පළු පළු දාලා කසන්න පටන් ගන්නවා. මේක හරි භයානක තත්ත්වයක්. මෙතෙන්දි වෙන්නේ මොකක්ද? එක එක පුද්ගලයාගේ ළමයෝ තියෙනවා සංවේදීතාව කියලා එකක්. නැත්තම් ඕකට අපි ඉංග්‍රීසියෙන් කියනවා සෙන්සිටිවිටි කියලා. සමහර අය ඉන්නවා ටිකක් අධිසංවේදී කට්ටිය. අපි කියනවා hyper sensitive people කියලා. ඒගොල්ලන්ගේ ලක්ෂණයක් තමයි ඒගොල්ල යම් යම් උත්තේජ වලට වැඩිපුර පිළිපිනේ. මෙතන මේ සංවේදීතාව sensitivity කියන්නේ මේ දුක හිතෙනවා, අඬනවා එහෙම එකක් නෙමෙයි. ඒකත් එක්තරා ආකාරයක අපි කියමු mental sensitivity කියලා. මම කතා කරන්නේ physiological law, physical sensitivity කියන්නේ පුද්ගලයා හෝ කායික මේ සංවේදීතාව ගැන ඒ වගේ අය ටිකක් වැඩිපුර සංවේදී වෙනවා. එහෙම වුණාම මොකද වෙන්නේ? ඒගොල්ලන්ට ඔය දැන් අපි අත්දකින දේවල් තියෙන්නේ. සමහරුන්ට අතු ගාද්දි දූවිලි ගියාම කිඹුහුන් යනවා. සමහරුන්ට යන්නේ නැහැ. සමහරුන්ට පොඩ්ඩක් තිබුණත් ඔළුව කකිනවා. ඒගොල්ලන්ගේ සෙන්සිටිවිටි එක වැඩි. හරි සමහරුන්ට එහෙම නැහැ. මේ වගේ සමහර කට්ටියට වෙන්නේ මොනවා හරි ආහාර ආදිය ගත්තාම ඒකට දේහය ප්‍රතිචාර දක්වනවා. සමහර ලාවට දේහය ඒකට විරුද්ධ වැඩ කරනවා. මෙන්න මේක තමයි සංවේදීතාව කියලා කියන්නේ. මේ මගින් නැතිවන ලක්ෂණ තමයි ඇලර්ජික් ප්‍රොපර්ටිස් කියලා කියන්නේ. මේවා ටිකක් භයානකයි. මේ යටතේ ප්‍රධාන වශයෙන්ම මේ ඇලර්ජිස් ඇති වෙන්න, ෆුඩ් ඇලර්ජිස් ඇති වෙන්න බලපාන හේතුවක් තියෙනවා ළමයෝ. සමහරුන්ට ඒ වාගේ ආහාර පරිභෝජනය කරපුවාම එයාගේ ඇඟ තුළ නිපදවනවා එක්තරා ප්‍රෝටීන් එකක්. මේ ප්‍රෝටීන් එකට අපි කියනවා හිස්ටමින් කියලා. මෙන්න මේ හිස්ටමින් කියන ප්‍රෝටීන් එක නිපදවපුවාම තමයි අර නිකන් අර තැන් තැන් වල ඉස්සෙල්ලා නිකන් පොඩි පොඩි බිබිලි වගේ ඇවිල්ලා ඊට පස්සේ ඒවා නිකන් එකතු වෙලා ලොකු බවටපත් වෙන්නේ මේ ප්‍රෝටීන් එක ඇතුළට පස්සේ. ඊළඟට වෙන්නේ මොකක්ද? මේ පුද්ගලයාගේ ඉදීමා එකක් නැත්තම් ඉදීමා වලට අපි කියනවා ඉදිමෙනවා කියලා. ඉදිමීමේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒකට කියනවා ඉදීමා කියලා. ඉදිමෙනවට කියන්නේ විද්‍යාත්මකව ඉදීමා කියලා. ඉදමීමක් ඇති වෙන්න පුළුවන්. මේ ඉදමීම එළියට වුණොත් නම් කමක් නැහැ. එතකොට තමයි අර ගෙඩි ගෙඩි දාලා කසන්න පටන් ගන්න. කසනවා කියන්නේ අපි ඇඟ රියැක්ට් කරනවා ඒකට. හැබැයි සමහරුන්ගේ භයානකම ළමයෝ මේ ඉදිමිල්ල ඇතුළට ඉදිමිනවා. දැන් මොකද වෙන්නේ? හුස්ම ගන්නාල් නැත්නම් ශ්වාසනාලයේ හරි පෙනහළු වලට මේ වාතය අරන් යන නාල හරි ඇතුළට ඉදිමුනොත් මොකද වෙන්නේ? හිතා ගන්න. මොකද්ද වෙන්නේ? හුස්ම ගන්න බෑ. රෝගියා හුස්ම ගන්න බැරුව මේ ඒ නිසා මේක හරි භයානක වැඩක්. ඉතින් ඒ නිසා අවවාද කරන හුඟක් වෙලාවට මෙහෙම ඇලර්ජිස් තියෙන කට්ටිය එයාට මේ හොයාගන්න පුළුවන් නම් එයා ඒක මේක ඇත්තටම හරියට කියන්න බෑ ඇයි මෙහෙම වෙන්නේ කියලා. උපතින් වෙන දෙයක්, පසු කාලේ වෙන දෙයක්. සමහරුන්ට මේක ඇති වුණා වගේම පස්සේ නැති වෙලා යනවා. ඉතින් කාට හරි ඇලර්ජි එකක් තියෙනවා නම් උපදෙස් දෙනවා. එයා කල යුත්තේ මොකක්ද? මට මෙන්න මේ කෑම ඇලර්ජික් කියලා ලියා ගන්න. ඊට පස්සේ කියනවා ආයෙ ඒක චෙක් කරන්න යන්න එපා. එදා ඇලර්ජික් වුණාට අද නැති වේද කියලා ඔය කෑදරකමට ගන්න එපා කියලා කියනවා. දැන් උදාහරණයක් කිව්වොත් මට තක්කාලි කාපුවාම කසනවා නම් එදා කැසුර අද කසන්න එහෙම කරන්න යන්නේ. ඒතර මේකට ප්‍රතිකාර වශයෙන් දෙන්නේ හුඟක් වෙලාවට මේ ඇන්ටි හිස්ටමින් කියන ද්‍රව්‍ය. නැත්තම් අපි කියනවා ප්‍රතිහිස්ටමින කියලා. ඒව මගින් කරන්නේ ළමයෝ අර හිස්ටමින් හැදිච්ච මේ ප්‍රතික්‍රියාව මේ රිවර්ස් කරනවා. රිවර්ස් රියැක්ෂන් එකක්. දැන් ඇඟ ඇතුලේ හිස්ටමින් හැදුනා නම් මේ ප්‍රතික්‍රියාව ආපුවාම හිස්ටමින් බිඳ වැටෙනවා. මේ සඳහා දෙන සංයෝග වලට තමයි අපි ඔය ප්‍රතිහිස්ටමින් කියලා කියන්නේ. කවුරුත් දන්නවා මේ
ඩ්‍රග් එක ඔය පිරිටන් කියලා කියන්නේ ඒ වගේ කෙනෙක්. විවිධ රංග වලින් තියෙන පිරිටන් කියයි, ඇලමීන් කියයි, ඒ වගේ ඇලග්‍රා කියයි මේ ඔක්කොම ඩ්‍රග්ස් වලින් කරන්නේ මේ රිවර්ස් රියැක්ෂන් එක. ඉතින් ඒ වුණාට ඔයගොල්ලත් මේක එදිනදා ජීවිතේ ගන්න තමන්ට ෆුඩ් ඇලර්ජි එකක් හරි මොකක් හරි ඇලර්ජි එකක් තියෙනවා නම් ඒක ආයේ දැනගත්ත නම් ඒක සටහන් කරලා තියාගන්න. ඒක ආයෙ චෙක් කරන්න යන්න එපා. මට දැන් මේක නැද්ද? මට දැන් හරක් මස් කන්න පුළුවන්ද? එහෙම never try to check. ඒක ඉතාල නොකරම යුතු දෙයක් හරි භයානකයි. ඒ වගේ මේකට ප්‍රතිකාර ඉතින් ගන්න එක හොඳ වැඩක්. ඒ වගේ දේවල් වලින් ඈත් වෙන්න තමන්ට එහෙම ඇලර්ජිස් තියෙනවා නම් දැනගන්න මම ටිකක් වැඩිපුර සෙන්සිටිව් මිනිස්සෙක් නිසා මම වැඩිපුර ඒ වගේ දේවල් වලට එක්ස්පෝස් වෙන්න යන්න හොඳ නැහැ. මේක ෆුඩ් කෑමට විතරක් නෙමෙයි. ඒකට සමහරලාට පිනී බාපුවාම සමහරකට සීතල හැදුනම කසන්න ගන්නවා. නෝරිලි වගේ ගියාම බයික් වල එහෙම යනකොට සුළං වදුනම කසන්න ගන්නවා. ආයේ අවුවෙරියම හරියනවා. ඉතින් මේ ඇලර්ජිස්. ඒ කියන්නේ මේ පුද්ගලයා සංවේදී වෙනවා. හරි. මම නිකන් කිව්වේ පුතේ එකක් දැනුවත් වුණාට කමක් නැහැ නේ ඕගොල්ලෝ. හොඳයි. අපි එමුකෝ හිටපු දැන් ළමයෝ. දැන් අපි කතා කළේ ආහාර නරක් වුණාම තියෙන ලක්ෂණ ගැනනේ. ඔන්න කලයක වෙනස් වෙනවා. ඒක භෞතික ලක්ෂණයක්. ඒ වගේම පෝෂ්‍ය ගුණය එක්ක නැති වෙනවා නැත්නම් අඩු වෙනවා. ඒක කෑවට ඉතින් ගුණයක් නෑ. ඇයි? ඒක ක්ෂුද්‍ර ජීවීන් කාලා. ඒව නැත්නම් ආහාරයේ ආකර්ෂණීය බව අපිට මේක එපා. හරිද? නරක් වුණාම ආරක්ෂාකාරී බව අඩු වෙනවා නැත්නම් නැති වෙනවා. මම මෙතන හිටියේ. ඒ කියන්නේ විෂ වීම වෙන්න පුළුවන්, අසාත්මිකතාව වෙන්න පුළුවන්, ආසාදන වෙන්න පුළුවන්. ඒක තමයි මේ කියලා තියෙන්නේ. ගත්තාම අසාදන, අසාත්මිකතා, විෂ වීම නැති වෙනවා. ඒ කියන්නේ මේ ආරක්ෂිතභාවයේ නැතිවීමේ ප්‍රතිඵලයක්ම තමයි මේකත් ඉතින් ඈ. අපි දන්නවා අතන මේ ආහාරي නරක වෙලා කියලා. එහෙම නැත්තම් ළමයි තව මොනවද වෙන්න පුළුවන්? ආහාරයේ නිකන් සෙවල වාගේ තියෙන නානු ඔය පරිප්පු පිරුණු වුණාම වෙන්නේ ළමයි. එහෙම නැත්තම් ගන්ධය වෙනස් වෙනවා. අපි කියන්නේ පිරුණු ගඳ කියලා. ඒකෙන් ඇමෝනියා ගඳ එන්න පුළුවන්, හයිඩ්‍රජන් සල්ෆයිඩ් කුණු බිත්තර ගඳ එන්න පුළුවන්. එහෙම නැත්තම් සල්ෆර් ඩයොක්සයිඩ් ගඳ. බාහිර පෙනුම වෙනස් වෙනවා. ඒ කියන්නේ නිකන් දැන් පළතුරු ගෙඩියක් කුණු වුණාම නිකන් අල්ලපුවාම එබෙනවා ආදී වශයෙන්. රසය වෙනස් වෙනවා. පිළුණු රස එනවා, මුඩු රස එනවා. කිරි වගේ නම් ගොඩක් ඇඹුල් ගතිය එනවා. ශුද්‍ර ජීවීන් ආක්‍රමණය වෙලා ඉන්නවා පේනවා අපිට භෞතික. මං කිව්වේ ඒකනේ. පාන් වල පුස් හට ගන්නවා. කවුද මේකට බලපාන අර කළු පාට දිලීරයා මම කිව්වා කවුද? මියුක. පාන් වල හැදෙන පුස් එක තමයි ළමයෝ මියුක දිලීරයා. ආහාරයේ ඇසිඩ් ගතිය හේවත් pH අගේ වෙනස් වෙනවා. ගොඩක් වෙලාවට ආහාර ඇවිල්ලා මේ ආහාර නරක වෙච්චාම ඇඹුල් රස එන්නේ. දැනගන්න ආහාර නරක වෙච්චාම ඒ මත යැපෙන්න එනවා බැක්ටීරියාව. මේ සමහර ක්ෂුද්‍ර ජීවීන්. මේ සමහර බැක්ටීරියාව හා ක්ෂුද්‍ර ජීවීන් නිර්වායු පැසීම කරනවා. නිර්වායු පැසීම කරලා හදනවා අම්ල විශේෂයෙන්ම ළමයෝ ලැක්ටික් අම්ලය. මෙන්න මේ හදන ලැක්ටික් අම්ලය අම්ලයක් නේ ළමයෝ. අන්න ඒ ලැක්ටික් අම්ලය මගින් තමයි නරක වෙච්ච ආහාර ඇඹුල් රහ වෙන්න පටන් ගන්න. අම්ල ඇඹුල් රහයි. දැන් කෙනෙක් අහන්න පුළුවන් ඔච්චර නරක නම් ඇයි ආහාර නරක වෙන්නේ? බලපාන සාධක තියෙනවා ආකාර තුනක්. භෞතික සාධක, රසායනික සාධක, ජෛවීය සාධක. එහෙනම් අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕන මොනවද මේ ආහාර නරක වීමට බලපාන භෞතික සාධක? මේවට සමහරු කියයි ඉංග්‍රීසියෙන් physical factors කියලා. භෞතික සාධක වලට කියයි physical factors කියලා. ආහාර නරක වීමට බලපාන භෞතික සාධක එහෙම නැත්නම් physical factors. ළමයෝ අපි යෝජනා කරනවා පහ. මොනවද? ජලයේ හෙවත් තෙතමනය, උෂ්ණත්වය, යාන්ත්‍රික හානි, කාලය, අපමිශ්‍රකාරක. පස්සේ මම කියන්නම් මොනවද ඔය ආහාරයට කලවම් වෙන්න පුළුවන් ඕනෙන් නැති දේවල්. සමහර වෙලාවට දූවිලි වෙන්න පුළුවන්, කිමිකල් වෙන්න පුළුවන්. හරි. එහෙනම් මෙන්න ආහාරයක නරක වීම කෙරේ බලපාන භෞතික සාධක පහක් තියෙනවා. ජලය, උෂ්ණත්වයේ හෙවත් තාපය, යාන්ත්‍රික හානි, කාලය හා අපමිශ්‍රකාරක. ඔය ගැනයි අපි දැන් කතා කරන්න කල්පනාව. අපි ඉස්සෙල්ලම බලමු ළමයෝ පළවෙනි සාධකය ජලය. නැත්තම් තෙතමනය. මම කියන්න කැමති ආහාරයක පවතින ජලය ප්‍රධාන ආකාර දෙකක් වෙනවා.
එකකට කියනවා අපි රසායනිකව බැඳුණු ජලය, එහෙම නැත්නම් තදින් බැඳුණු ජලය, අනිකට කියනවා ලිහිල්ව බැඳුණු ජලය හෙවත් පිටතින් බැඳුණු ජලය කියලා. අපි දැන් මෙහෙම ආහාරයක් ගත්තොත් ළමයෝ හිතන්නකො මේ තියෙන්නේ ආහාරය කියලා මොකක් හරි කමක් නැහැ. මේ ආහාරයේ තියෙනවනේ ජලය ළමයෝ. මේ ආහාරයේ තියෙන ජලය ආකාර දෙකකට තියෙන්න පුළුවන්. සමහර ජලය මේ ආහාරයේ නිකන් පිටපැත්තේ තියෙනවා එච්චර තදින් බැඳිලා නැහැ. මේ ජලයට අපි කියනවා ළමයෝ ෆ්‍රී වෝටර් හෙවත් නිදහස් ජලය හෙවත් ලිහිල්ව බැඳුණු ජලය කියලා. මේ ජලයට සමහරු කියනවා ලිහිල්ව බැඳුණු ජලය නැත්නම් නිදහස් ජලය කියලා. සමහරු කියයි ෆ්‍රී වෝටර් කියලා. මොකද එයා නිදහසේ තියෙනවා ප්‍රතික්‍රියාවලට ගන්න පුළුවන්. තව එක්කෙනෙක් ඉන්නවා ගොඩක් වෙලාවට මෙයා ආහාරයත් එක්ක බොහොම තදින් බැඳලා ඉන්නවා. ආහාරයේ සමහර සංයෝගවල සංඝටකයක් බවට පත් වෙලා ඉන්නවා. මෙයා වැඩි කාටවත් ගන්න බෑ. අන්න එයාට අපි කියනවා ළමයි තදින් බැඳුණු ජලය කියලා. එයාට අපි කියනවා තදින් බැඳුණු ජලය කියලා. සමහරු මෙයාට ඉංග්‍රීසියෙන් කියනවා ළමයෝ chemically bound water කියලා. අධික රසායනික බන්ධන මගින් ඔබ දන්නවා ඇති ජලයට තියෙනවනේ විශේෂ බන්ධන වර්ගයක් ඇති කරන්න හැකියාවක්. මොකක්ද? හයිඩ්‍රජන් බන්ධන. ඒ මගින් තද්දට වැදිලා ඉන්නවා. මෙයාට අපි කියනවා chemically bound water කියලා. මෙයාව වැඩි කාටවත් ගන්න එහෙම බෑ ළමයි ඈ. දැන් වෙන්නේ මොකක්ද? මේ දෙකම එකතු වුණාම අපි කියනවා ආහාරයේ පවතින total water හෙවත් මුළු ජල ප්‍රමාණය කියලා. මේ දෙකම එකතු වුණාම කියනවා අපි ආහාරයේ තියෙන මුළු ජලය කියලා. ඔය ආහාරයක පවතින මුළු ජලයෙන් ඔය ආහාරයේ නරක කරන දායක වෙන්නේ. ආහාරයේ මත යැපෙන ශුද්ධ ජීවීන්ට උදව් කරන්නේ. ආහාරයේ බිඳ වැටීමේ ප්‍රතික්‍රියාවන්ට උදව් කරන්නේ කවුද? මෙන්න මේ ලිහිල්ව බැඳුණු ජලය තමයි. මේ නිසා කිසියම් ආහාරයක මුළු ජලයට සාපේක්ෂව ලිහිල්ව බැඳුණු ජලය වැඩි වෙන්න ආහාරයේ නරක වීමේ හැකියාව වැඩි වෙනවා. ඉතින් මෙතෙන්දි ළමයෝ කිසියම් ආහාරයක පවතින මේ මුළු ජලයට සාපේක්ෂව නිදහස් ජලයේ කොච්චරක් තිබුණාද කියන එක අපි දක්වන සංකල්පයක්, දක්වන ආකාරයක් තියෙනවා. මේකට සමහරු කියනවා water activity එක හෙවත් ජල ක්‍රියාකාරීත්වය කියලා. මේකට සමහරු කියනවා ළමයෝ ආහාරයේ තියෙන ජල ක්‍රියාකාරීත්වය කියලා. යම් ආහාරයක පවතින මුළු ජල ප්‍රමාණයට සාපේක්ෂව එහි ඇති නිදහස් හෙවත් ලිහිල්ව බැඳුණු ජල ප්‍රමාණයට අපි කියනවා ආහාරයේ ජල ක්‍රියාකාරීත්වය හෙවත් water activity එක කියලා. තේරුණාද ළමයි? එතකොට මේක වැඩි වෙන්න මේ ආහාරයේ නරක වීමට තියෙන chance එක වැඩි වෙනවා. මේ නිසා ජල ක්‍රියාකාරීත්වයේ වැඩි හෙවත් නිදහස් ජලයේ වැඩි ආහාර පහසුවෙන් නරක වෙනවා. ආහාරයක තෙතමනේ වැඩි වූ පමණින්ම ඒක නරක වෙනවා කියලා නීතියක් නැහැ ළමයෝ. මේ තෙතමනය යටතේ වැඩි වෙන්නේ කවුද? නිදහස් ජලය නම් නරක වෙන්න පුළුවන්. ඒකයි කිරි පහසුවෙන් නරක වෙන්නේ. ඇයි? අපි කිරි දෝලා ඒක ටික වෙලාවක් එළිය තිබ්බත් බොහොම ඉක්මන නරක වෙනවා. මොකද ඒකේ තියෙන නිදහස් ජලයේ වැඩි ප්‍රමාණය. නමුත් ඝන අවස්ථාවේ පවතින ආහාරයක් ගත්තොත් අපි උදාහරණයක් චීස් කෑල්ලක් ගත්තොත් චීස් කෑල්ලක් දින කිහිපයක් වුණත් අපිට තියන්න පුළුවන්. නමුත් කිරි හැම තියන්න බෑ. ඇයි? නිදහස් ජලයේ වැඩි නිසා දැන් චීස් කෑල්ල ඝන අවස්ථාවේ. එතකොට චීස් කෑල්ල මත තියෙන ජල ප්‍රමාණය අඩු නිසා ඒක නරක වෙනවා අඩු. කිරි වල තියෙන ජලය වැඩි හන්දා ඒක නරක වෙනවා වැඩි. හැබැයි දැනගන්න මේ දෙකේම මූලික අමුද්‍රව්‍ය කිරි. කිරි කියන එකක් නරක වීමයි අනික නරක නොවීමයි ප්‍රධාන හේතුව. මෙන්න මේ නිදහස් ජල සුලභතාව බව දැනගන්න. හරිද? ඔය ගැන තමයි ඉස්සරහදී කතා කරන්න යන්නේ. එහෙනම් අපි කතා කර හිටියේ ළමයෝ. ආහාරයක නරක වීම කරේ බලපාන පළවෙනි සාධකයේ තෙතමනේ හේවත් ජලය. අපි කිව්වා එහිදී යම් ආහාරයක පවතින තෙතමනේ නැත්තම් ජලය ප්‍රධාන ආකාර දෙකයි.
එකක් තමයි රසායනිකව හේවත් තදින් බැඳුණු ජලය, අනික ලිහිල්ව හේවත් පිටතින් බැඳුණු ජලය. මම ඒක තමයි මේ ඇඳලා පෙන්නුවේ. මේ දෙකේම එකතුවට අපි කියනවා ආහාරයක පවතින මුළු ජලය කියලා. තවත් එකක් එකතු කළා මම මෙතෙන්දී යම් ආහාරයක පවතින මුළු ජල ප්‍රමාණයට සාපේක්ෂව එහි පවතින නිදහස් ජල ප්‍රමාණය දක්වන අනුපාතයට අපි කියනවා ආහාරයේ water activity එක හේවත් ජල ක්‍රියාකාරීත්වය කියලා. යම් ආහාරයක ජල ක්‍රියාකාරීත්වය වැඩි නම් එයා නරක් වීමේ සම්භාවිතාවත් ළමයෝ වැඩි වෙනවා. මේ දක්වලා තියෙන එක තමයි ලිහිල්ව බැඳුණු ජලයේ තියෙනවා, තදින් බැඳුණු ජලයේ තියෙනවා. මෙයින් ආහාර නරක් වීම වැඩි දායකත්වයක් ලබා දෙන්නේ නිදහස් එහෙම නැත්නම් ලිහිල්ව තියෙන බැඳුණු ජලය. මෙන්න මෙයා තමයි ළමයෝ, මෙයාට තමයි අපි ඔය නිදහස් ජලය කියලා කියන්නේ. මෙයා තමයි ආහාරයේ නරක් වීමට වැඩි ප්‍රවණතාවක් එල්ල කරන්නේ. මෙයා නෙමෙයි. එතකොට මේක දක්වන මිනුමක් වෙන්නේ මම කලින් කිව්ව ටිකයි මේ තියෙන්නේ. ආහාරයේ තියෙන ජල ක්‍රියාකාරීත්වය හෙවත් water activity එක. ඔන්න කතා කරනවා ආහාරයක ජල ක්‍රියාකාරීත්වය නැත්තම් water activity. මේකට සංකේතයක් දාලා තියෙනවා A වල W ඔය විදිහට ලියන්නේ. යම් ආහාරයක පවතින මුළු ජල ප්‍රමාණයට සාපේක්ෂව එහි ඇති නිදහස් ජලයේ ප්‍රමාණය. මම දැන් කලින් කිව්වා කවුද ළමයෝ මේ මුළු ජලයේ ප්‍රමාණය කියන්නේ කියලා. මුළු ජලයේ ප්‍රමාණය කියන්නේ ළමයෝ මෙයයි එකතු වුණාම. මෙන්න තියෙනවා total water. මෙයාට සාපේක්ෂව මෙයා කොච්චරක් ඉන්නවද? එයා වැඩි වෙන්න අපි කියනවා ජල ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. ළමයෝ ජල ක්‍රියාකාරීත්වය වැඩි වෙන්න අපි කියනවා නරක් වීමේ සම්භාවිතාව වැඩි වෙනවා. ඉතින් මේක සමීකරණයක් මගින් දක්වන්න පුළුවන්. ආහාරයක ජල ක්‍රියාකාරීත්වය සමානයි ආහාරයේ පවතින නිදහස් ජලය බෙදෙනවා ආහාරයේ පවතින මුළු ජලය. මම එක දෙයක් දන්නවා ඕගොල්ලෝ BST යටතේ මේක කතා කරන්නේ වෙනත් ආකාරයකට වෙන්න ඇති. ඕගොල්ලෝ මේ ආහාරයේ පවතින වේපර් ප්‍රෙෂර් එකක් ගැන යටතේ තමයි කතා කරන්නේ. නමුත් අපි මේක තමයි කෘෂි විද්‍යාව යටතේ දක්වන ජල ක්‍රියාකාරීත්වය. හරිද? මේ දෙක පටල ගන්න එපා. වේපර් ප්‍රෙෂර් කියන්නේ වාෂ්ප පීඩනයක් කියන්නේ. මේක සංඛ්‍යාත්මකව බිඳුවත් එකත් අතර වෙන්න පුළුවන්. එහෙම නැත්නම් 100න් වැඩි කරලා ප්‍රතිශතයක් විදිහට දක්වන්න පුළුවන්. කොහොම හරි මොකද්ද කියන්න තියෙන ළමයෝ ආහාරයේ ජල ක්‍රියාකාරීත්වයේ වැඩි වෙන්න ශුද්ධ ජීවීන් මගින් හා අභ්‍යන්තර රසායන ප්‍රතික්‍රියාවන් මගින් ඒක බිඳ වැටීමට තියෙන සම්භාවිතාව වැඩි වෙනවා. higher the water activity, higher the possibility of spoilage කියලායි පොතේ කියන්නේ. මේ යගේ වැඩි වෙන්න නරක වීමට තියෙන සම්භාවිතාවත් වැඩි වෙනවා. අනික තමයි ජල ක්‍රියාකාරීත්වය අඩු වෙන්න ආහාරයේ නරක වීමේ සම්භාවිතාව අඩු වෙනවා. ඔය කියන්නේ මෙහෙමනේ ළමයෝ. දැන් අපි කිව්වා ආහාරයක ජල ක්‍රියාකාරීත්වය උඩ ඉන්නවා නිදහස් ජලය යට ඉන්නවා මුළු ජලය total water. මුළු ජලය කියලා කියන්නේ නිදහස් ජලයයි තදින් බැඳුණු ජලයයි දෙකේම එකතුව. මෙහෙම ගත්තොත් එහෙම ජල ක්‍රියාකාරීත්වය බිඳුවක් වෙන්නත් පුළුවන්. උපරිමගේ එකක් වෙන්නත් පුළුවන්. නිදහස් ජලයේ පොඩ්ඩක්වත් නැත්නම් තියෙන ජලයේ සම්පූර්ණයෙන්ම තදින් බැඳලා තියෙනවා නම් මේ තියෙන ආහාරය නම් මේකේ නිදහස් ජලයේ පොඩ්ඩක්වත් නැත්නම් ඔක්කොම තියෙන ජලයේ තදින් බැඳුණු ජලය නම් මේ දෙකේ එකතුවනේ මුළු ජලය කියන්නේ. එතකොට යටට දානවා මුළු ජලය එයා ඔක්කොම තදින් බැඳුණු ජලය වෙනවා. නිදහස් ජලයේ බිඳුවයි. ඒක මොකද වෙන්නේ එතකොට? බිඳුව බෙදීම එක කියන්නේ නැත්නම් බිඳුව බෙදීම මොකක් හරි අගයක් කියන්නේ බිඳුවනේ. ඒතර ආහාරයක ජල ක්‍රියාකාරීත්වය බිඳුවයි කියලා කියන්නේ නිදහස් ජලය නෑ කියන එකයි. එතකොට මේ ආහාරය හුඟ කාලයක් පවතිනවා. හැබැයි නිදහස් ජලයේ වැඩි වෙන්න මේක එක පැත්තට යනවා. මේක එක පැත්තට යන්න
නරක වෙන්න තියෙන සම්භාවිතාව වැඩි වෙනවා. එහෙම නැත්නම් කාට හරි පුළුවන් මේක 100න් වැඩි කරලා ප්‍රතිශතයක් වශයෙන් දක්වන්න. ජල ක්‍රියාකාරීත්වය 100න් වැඩි කරලා ප්‍රතිශතයක් වශයෙන් දක්වන්න ගියොත් ළමයි මේ අගය වෙනස් වෙන්නේ ආපහු බිඳුවේ ඉඳලා 100%ක් දක්වා. අර දෙයම තමයි අර අගය 100න් වැඩි කරනවා. ඒතර අපිට පුළුවන් මේක ප්‍රතිශතයක් වශයෙන් දක්වන්න. ඒත් ජල ක්‍රියාකාරීත්වය වැඩි වෙන්න නරක වීමේ ප්‍රවණතාවත් වැඩි වෙනවා. ඒකයි මට කියන්න අවශ්‍ය. ඒ නිසා ආහාරයක ජල ක්‍රියාකාරීත්වය අඩු කරලා තියාගන්න එක තමයි තෙතමනේ යටතේ අපට කළ හැකි හොඳම පිළියම. එතකොට කොහොමද ආහාරයක ජල ක්‍රියාකාරීත්වය අඩු කරන්නේ? මේ සඳහා ආහාර වේලනවා, විජලනය කරනවා, සාන්ද්‍රීකරණය කරනවා. මෙතෙන්දි මොන ක්‍රියාවද කරන්නේ? කොච්චරක් කරනවද කියන එක ආහාර වර්ගයේ මත වෙනස් වෙනවා. කිරි වලට කරන එක නෙමෙයි පොල් වලට කරන්නේ. ඒක නෙමෙයි වෙනත් ආහාරයකට කරන්නේ. දැනගන්න ප්‍රධානම ගැටලුව වෙන්නේ මොකක්ද? මේ විදිහට ආහාරයක නරක වීම වළක්වන්න ජල ක්‍රියාකාරීත්වය අඩු කරන්න ආහාරයේ තියෙන ජලය අයින් කරද්දී නිදහස් ජලය අයින් කරද්දී සමහර හිතකර භෞතික රසායනික ලක්ෂණ බිඳ වැටෙනවා. ආහාරය ඇකිලෙන්න පුළුවන්. එහෙම නැත්නම් අප්‍රසන්න පෙනුමක් එන්න පුළුවන්. අප්‍රසන්න රසයක් එන්න පුළුවන්. එහෙම වුණාම අපිට එතනින් එහාට යන්න බැරි වෙනවා. අපි මෙතෙක් කතා කළේ ආහාරයක් නරක වීම කෙරෙහි බලපාන එක භෞතික සාධකයක් මොකක්ද ළමයි? තෙතමනේවත් ජලය. මේ යටතේ ජලයේ ආකාර දෙකක් කිව්වා. නිදහස් ජලය එහෙම නැත්නම් තදින් බැඳුණු ජලය. මේ දෙකේ එකතුවට අපි කියව මුළු ජලය කියලා. මුළු ජලයට සාපේක්ෂව නිදහස් ජලය තමයි නරක වෙන්න බලපාන්නේ. ඒකට අපි කියනවා කිව්වා ජල ක්‍රියාකාරීත්වය කියලා. හරිද ළමයි? දෙවෙනි සාධකය හඳුනා ගන්න උෂ්ණත්වය. අපි ඉංග්‍රීසියෙන් කියනවා ටෙම්පරේචර් කියලා. ආහාර නරක වීමට උෂ්ණත්වයේ බලපෑම ආකාර දෙකක් වෙනවා. එකකට කියනවා ඍජු බලපෑම කියලා. ඍජු බලපෑම යටතේ වෙන්නේ ආහාරයේ තියෙන උෂ්ණත්වය කෙලින්ම ඒක නරක වීමේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට බලපානවා. ඔබ දන්නවා උෂ්ණත්වය ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාව කෙරෙහි බලපානවා. උෂ්ණත්වය වැඩි නම් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව වැඩි. එහෙම වුණාම මොකද වෙන්නේ? වැඩි උෂ්ණත්වය යටතේ ආහාරය එයා විසින්ම බිඳ හෙල ගන්නවා. යම් ආහාරයක් එයා විසින් බිඳ හෙලා ගන්නවට අපි කියනවා ළමයෝ self degradation හෙවත් ස්වයං වියෝජනය කියලා. එතකොට මොකද වෙන්නේ? ආහාරයේ උෂ්ණත්වයේ හින්දා එයාගේම ප්‍රතික්‍රියා වේගවත් කරලා එයාම බිඳ ගන්නවා. එයාම නැති කර ගන්නවා. මේකට අපි කියනවා ඍජු බලපෑම කියලා. මෙතෙන්දි හොයාගෙන තියෙනවා උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 10කින් වැඩි වෙනකොට කිසියම් පරාසයක් තුල හැබැයි ආහාරයේ ස්වයං වියෝජනය වීමේ වේගය දෙගුණයකින් වැඩි වෙනවා. ඩබල් වෙනවා. ඒ නිසා උෂ්ණත්වය වැඩි වෙන්න ආහාරයේ විසින්ම එයා බිඳ හෙලා ගැනීමක් තියෙනවා. ඒකට කියනවා ඩිරෙක්ට් ඉෆෙක්ට් එක හේවත් ඍජු බලපෑම කියලා. මේකට බලපාන වක්‍ර බලපෑමක් තියෙනවා. උෂ්ණත්වයේ බලපාන ආකාරයක්. ඒක තමයි අපි ඊළඟට කතා කරන්න යන්නේ. දෙවෙනි එක තමයි වක්‍ර බලපෑම. මේකට අපි කියනවා ඉන්ඩිරෙක්ට් ඉෆෙක්ට්ස් කියලා. මේදී සිද්ධ වෙන්නේ ආහාරයේ ආශ්‍රිත උෂ්ණත්වය ඒක නරක වීමට බලපාන ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාවන්ට දායක වෙනවා. උෂ්ණත්වය වැඩි වෙන්න ශුද්ධ ජීවීන්ගේ දායකත්වය වැඩි වෙලා නරක වෙන්න බලනවා. උදාහරණයක් කිව්වොත් පාන් මත පුස් බැඳෙන්න දායක වන දිලීර ක්‍රියාකාරීත්වය ශරීරාංශක 25යි 30යි අතර වේගවත් වෙනවා. එහෙනම් මේක අඩු උෂ්ණත්වයේ තිබ්බොත් මේ තත්ත්වය වළක්වා ගන්න පුළුවන්. ඒ හින්දා පාන් වල පුස් බැඳෙන එක වළක්වන්න නම් පාන් ෆ්‍රිජ් එකේ වුණත් තියන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. මොකද මියුක හැදෙන්නේ ගොඩක් වෙලාවට 25 තියෙන. අපි සාමාන්‍යයෙන් ෆ්‍රිජ් එකක් ඇතුලේ ශරීරාංශක 5 10 වාගේ ටෙම්පරේචර් එකක් තියාගන්න. හොඳයි. දැන් අපි කතා කළා ආහාර නරක වීම කෙරෙහි බලපාන සාධක දෙකක්.
එකක් තෙතමනය, අනික උෂ්ණත්වය. අපි එනවා තුන්වෙනි සාධකයට. ඒකට කියනවා ළමයෝ යාන්ත්‍රික හානි. ඉංග්‍රීසියෙන් කියනවා තමයි mechanical damages කියලා. mechanical damages. සමහරු කියනවා physical damages කියලා. මොකක්ද වෙන්නේ? ආහාර හසුරුවද්දී ඒවා තැලීම්, කැපීම්, පොඩිවීම් වැනි ක්‍රියාවන්ට ලක් වෙනවා. මේ වාගේ දේවල් වුණාම මොකද වෙන්නේ? ආහාරයේ තියෙන ක්වොලිටි එක හානි වෙනවා. ඊළඟට මේ කැපීම්, තැලීම් ආදීන් ආහාරයේ තුවාල හැදෙනවා. මේ තුවාල අස්සේ මොකද වෙන්නේ? ශුද්ධ ජීවීන් ඇතුල් වෙලා ඒගොල්ලෝ ඇති කරනවා ආසාදන. ඒවට කියනවා තමයි ළමයෝ ද්විතීක ආසාදන හෙවත් secondary infections කියලා කියනවා. ඒවා ඇති වෙච්චාමත් මොකද වෙන්නේ ළමයෝ? ආහාරය නරක වෙනවා. විශේෂයෙන්ම ආහාර ගබඩා කරපුවාම මේ රෝග පලිබෝධ හානි එන්න පුළුවන් මේ වගේ තුවාල ඔස්සේ. ඒ නිසා ආහාර මොකෙන්ද වළකින්න ඕන? කාට හරි යාන්ත්‍රික හානි වළක්වන්න ඕන නම් රළු පරිහරණය කරන්න එපා. දැන් අපි දැකලා තියෙනවා ඉස්සර කාලෙම බෝංචි ගෝණි පිටින් අරගෙන මිනිස්සෙක් ලොරියේ ඉඳලා අර ඒක කඩේ ගාව නවත්තලා ගෝණිය විසි කරනවා හොම් කඩේට. බෝංචි ඔක්කොම කැඩෙනවා දානකොට. ගණන් ගන්න බැහැ. සමහරු තක්කාලි ගෝණි වල දාලා ඒක උඩ වාඩි වෙලත් යනවා. යාන්ත්‍රික හානි. ඉතින් පඩවන්නේ තක්කාලි ගෙඩි බාන්නේ නිකන් තක්කාලි පල්ප් එකක් බාන්නේ. ඒ වාගේ දේවල් වළක්වන්න රෆ් යූස් කරන්න හොඳ නැහැ. රළු පරිහරණයෙන් වළකින්නයි ඕන. මම දැන් කතා කළා නේද ළමයෝ ආහාර නරක වීම කෙරේ බලපාන භෞතික සාධක වලින් තුනක්. මොකක්ද පළවෙනි එක? අපි කිව්වා ජලයේ හෙවත් තෙතමනය. අංක 2 උෂ්ණත්වය. අංක 3 යාන්ත්‍රික හානි. හරිද? බලන්න අංක 4 කාලය. අපි කියනවා ටයිම් කියලා. දැන් දැනගන්න හුඟක් වෙලාවට අපි කෘෂිකර්මාන්තයේදී අස්වැන්න කියලා නෙලාගන්නේ ළමයෝ ජීවත් වන හෙවත් සජීවී පටක වර්ග. ඉතින් වෙලා තියෙන්නේ මොකක්ද? මේවායේ අස්වැන්න නෙලවුවා කියලා කතාවක් නැහැ. එතනින් පස්සේ මේවා වර්ධනය හා විකසනය වෙනවා. ඒ නිසා ඒවා කල් යන්න මොකද වෙන්නේ? තවදුරටත් පරිණත වෙනවා. මෙහෙම පරිණත වුණාම එක පැත්තකින් අනවශ්‍ය විදිහට මේවායේ තියෙන සංචිත ආහාර වැය වෙනවා. එයාගේ ශ්වසනය හා අනිකුත් පරිවෘතක ක්‍රියාවන්ට. මීට අමතරව තව දෙයක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට මේවායේ කෙඳි ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. ඒකයි මේ කියලා තියෙන්නේ. එළවලු පළතුරු වැනි පටක වර්ග අසුන් නෙළුවාට පස්සේ සජීවී තත්ත්වයෙන් පසු වෙනවා. මේවා ශ්වසනය හා පරිවෘතක ක්‍රියා නිසා බිඳ වැටෙනවා. ඒ නිසා මේ වැඩි මෝරන්න දෙන්න හොඳ නැහැ. අනික තමයි සමහර අස්වනු වර්ග තියෙනවා නිලව්වාට පස්සේ තවත් මේරුවොත් පරිභෝජනය කරන්න බෑ. උදාහරණ බණ්ඩක් එහෙම නැත්නම් වැටකුළු වගේ. කෙඳි ප්‍රතිශතය වැඩි වෙනවා. ඒ එකක්. ඒ නිසා කාලය ගත වෙනවත් එක්කම ආහාරයේ බිඳ වැටීමක් වෙනවා. ඒ වගේම කෙඳි ප්‍රතිශතය වැඩි වෙනවා. අනික තමයි කාලයේ යන්න අපි නෙලාගත් ආහාර අස්වැන්න ආසාදනයන් ලක්වීමට තියෙන සම්භාවිතාවත් වැඩි වෙනවා. මොකද මේක නෙරලා තියෙන්න බාහිර තත්ත්වයන් නිරාවරණය වීම වැඩි වෙනවා. ඉතින් මේවා අවම කරන්න මොකද කරන්නේ ළමයෝ? පුළුවන් තරම් ඉක්මනට නෙලාගත් විගසම පරිභෝජනය කරන්න. නැත්තම් ඉක්මන් පරිභෝජනයට යන්න. එවලේ කන්න බැයි නම් නිසි ගබඩා තත්ත්ව ලබා දෙන්න. හා නිසි හැසිරවීමේ තත්ත්ව. කියන්නේ මේවා ගබඩා කරන්න නැතුව ගෙනියනවා නම් ලොරි ආදී හරි කොහේ හරි අසුරන්න හරි එතෙන්දී හරියට මේවා හැන්ඩල් කරන්න ඕන. නොසලකා හැරලා විසි කරලා එහෙම කරන්න බෑ. එහෙනම් මෙන්න අපි කතා කළා කාලය මගින් ආහාර නරක වෙන විදිහ ගැන. එකක් තමයි නෙළුවාට පස්සේ පරිණත වීම. ඒ වගේම නෙළුවාට පස්සේ කෙඳි ප්‍රතිශතය වැඩි වීම. නෙලා කාලය ගත වෙන්න ආසාදන අවස්ථා වැඩි වෙනවා. අනික තමයි මේ තත්ත්ව වළක්වන්න අපි හැකි පමණ ඉක්මනට නෙලාගත් විගස පරිභෝජනය අලවිය ගබඩා කිරීම හෝ
එහෙම නැත්නම් හැසිරවීම නිසි පරිදි කළ යුතුය. ආහාර නරක වීම කෙරෙහි බලපාන අවසාන භෞතික සාධකය අපමිශ්‍ර කාරක. ඔකට සමහරු කියනවා ළමයෝ inert material කියලා නැත්නම් inert matter කියලා. ආහාරවල තියෙන්න පුළුවන් නේද ළමයෝ වැලි දූවිලි, හිසකෙස්, කෘමි කොටස් ආදිය. මේවා වැළැක්වීමට ආහාර නිසි සෞඛ්‍ය ක්‍රම යොදා හදා ගන්න ඕනේ. දැන් උදාහරණයක් හිතන්නකෝ නිකමට ඔයා මෙහෙම දෙයක් වුණොත් ඒ සම්පූර්ණ ලොකු ගැටලුවක් නේ. ඔයා මොනවා හරි කඩේකින් කෑම කනකොට ඕකේ තිබුණොත් එහෙම කොණ්ඩ ගස් රණ්ඩු වෙනවා. එහෙම නරක් වුණා ඉතින් අවුරුත් යන්නේ නැහැ කඩේට නේ. දැනගන්න ඒ නිසා අපමිශ්‍ර කාරක තියෙන්න බෑ. ඔය සමහර වෙලාවට තියෙනවනේ මේ කූඹි ඉන්නවා. කෘමි කොටස් එහෙම තියෙන්න බෑ. එහෙනම් අපි කතා කළා ආහාර නරක වීම කෙරෙහි බලපාන මොනවද ළමයෝ? භෞතික සාධක. ආහාර නරක වීම කෙරෙහි බලපාන භෞතික සාධක අපි ඛණ්ඩ 5කට බෙදාගත්තා. මොනවද මේ ආහාර නරක වීම කෙරෙහි බලපෑ භෞතික සාධක උනේ ළමයි? එකකට අපි කිව්වා මොනවද? තෙතමනේ. දෙවනුව හමු වුණු භෞතික සාධකය මොකක්ද? උෂ්ණත්වය. තුන්වෙනිව වෙන්න පුළුවන් දෙයක් අපි දැක්කා යාන්ත්‍රික හානි. මේක රළු පරිහරණය මගින් තමයි මේ තත්ත්වය ඇති වෙන්නේ. හතරවෙනිව ඇති වෙ හැකි සාධකයකට අපි කිව්වා මොකක් කියලාද ළමයෝ? කාලය කියලා. කොහොමත් කාලය ගත වීම සමග ආහාර නරක වීමට පුළුවන්. ආහාර නරක වීම කෙරෙහි බලපාන පස්වෙනි හේවත් අවසාන භෞතික සාධකය උනේ මොකක්ද ළමයෝ? අපමිශ්‍ර කාරක. අයහපත් ද්‍රව්‍ය ආහාර වලට මිශ්‍ර කරපුවාම මිශ්‍ර වුණාම කොණ්ඩ ගස්, කෘමි කොටස්, වැලි දෝවිලි ඒක නරක වුණා කියලා අපි සලකනවා. හොඳයි. අපි එහෙනම් කතා කරලා ඉවරයි ආහාර නරක වීම කෙරෙහි බලපාන භෞතික සාධක පිළිබඳව. හරිද ළමයි? එමනම් එන්න ඊළඟට ආහාර නරක වීම කෙරෙහි බලපාන රසායනික සාධක. මේවට අපි කියනවා chemical factors කියලා. හොඳයි. මොනවද එහෙමනම් මේ ආහාර නරක වීම කෙරෙහි බලපාන රසායනික සාධක නැත්නම් chemical factors කියන්නේ? මෙතන දක්වලා තියෙනවා pH අගය, එන්සයිමීය ක්‍රියාකාරීත්වය, මුඩු වීම, පැසීම, දුඹුරු පැහැවීමේ ප්‍රතික්‍රියා. මෙන්න මේවා තමයි ආහාර නරක වීම කෙරෙහි බලපාන රසායනික සාධක වෙන්නේ. අපි ඉස්සෙල්ලා ගමු පළවෙනි සාධකය pH අගය. දැනගන්න යම් ආහාරයක පවතින pH අගය මේ මගින් දක්වන්නේ ආම්ලික ශාරීයතාව, ක්ෂුද්‍රජීවී ක්‍රියාවන්ට මෙන්ම ආහාර බිඳ වැටීමේ ප්‍රතික්‍රියාවන්ටත් බලපානවා. අපි දන්න දෙයක් තියෙනවා ළමයි pH අගය කියලා කියන්නේ කිසියම් ද්‍රව්‍යයක පවතින හයිඩ්‍රජන් අයන සාන්ද්‍රණයේ ඍණ ලඝු ගණකය. pH සමානයි ඍණ ලඝු H අයන සාන්ද්‍රණය 10 පාදයට. එතකොට අපි සාමාන්‍යයෙන් ආහාරයකත් මෙහෙමයි pH අගය 7 සලකනවා උදාසීනයි කියලා. ඊට වඩා අඩු වෙනවත් එක්කම මේ අගය මේ පැත්තට යන්න ආහාරයේ හෝ යම් පදාර්ථයක ආම්ලිකතාවයි වැඩි වෙන්නේ. අනික් පැත්තෙන් pH අගය 7ක් නම් ඒ pH අගය 7ට වඩා යන්න වැඩි වෙන්න මොකද වෙන්නේ? ආහාරයේ හෝ යම් පදාර්ථයක තියෙන බාෂ්මිකතාවයි වැඩි වෙන්නේ. නමුත් pH අගය 7යි කියන්නේ උදාසීන වෙනවා. අපි දන්නවා අධිකව ආම්ලිකතාව හානිදායකයි, අධිකව බාෂ්මිකතාව හානිදායකයි. ඒ නිසා වඩා වැදගත් වෙන්නේ මේ ටිකක් විතර මෙන්න මේ ආම්ලික තත්වයට බර නැත්නම් උදාසීන ආම්ලික අවට pH වල ආහාර තියාගන්න පුළුවන් නම් හරි හොඳයි.
එතකොට ආහාර නරක වෙන්න තියෙන ප්‍රවණතාව අඩු වෙනවා. හැබැයි අනවශ්‍ය විදිහට ආම්ලික pH වලට ලක් වුණොත්, බාෂ්මික pH වලට ලක් වුණොත් ඒක නරක වීමේ ප්‍රවණතාව වැඩි වෙන්න පුළුවන්. එහෙනම් දැනගන්න මේ ආහාරවල පවතින ඔය කියන pH අගය එක පැත්තකින් ශුද්ධජීවී ක්‍රියාවන්ට බලපානවා. අනිත් පැත්තෙන් ආහාර බිඳ වැටීමේ ප්‍රතික්‍රියාවන්ට බලපානවා. මොකද යම් ප්‍රතික්‍රියාවක් කෙරේ බලපාන සාධක වලින් එකක් තමයි මාධ්‍ය pH අගය. තේරුණාද ළමයි? මෙන්න මෙතන දක්වලා තියෙනවා ළමයෝ pH අගය මත අපි ආහාර කාණ්ඩ කරලා තියෙනවා. ආහාර වර්ගයේ අඩු ආම්ලික නම් අපි කියනවා pH අගය 5ක් හෝ ඊට වැඩි කියලා. මස් මාළු කිරි. මධ්‍ය ආම්ලික නම් 4.0 ඒ කියන්නේ 5යි 4.5යි අතර කියන එකයි මේ අදහස් කරන්නේ. සුප් එළවලු වර්ග. ආම්ලික ආහාරවල 3.5යි 4.5යි අතර. තක්කාලේ උදාහරණේ අධි ආම්ලික කියන්නේ ගොඩාක් ඇසිඩ් ගතිය තියෙන ආහාර pH අගය 3.5ටත් අඩුයි. ඔය දෙහි අච්චාරු වගේ දේවල්. මෙන්න මෙහෙම අපිට ආහාරවල pH අගය දක්වන්න පුළුවන්. ළමයි දැනගන්න අපි සමහර වෙලාවට ආහාරවල pH අගය මනිනවා. අපිට පුළුවන් ආහාරවල pH අගය මැනීමක් කරන්න. මේ සඳහා අපි ওই සාමාන්‍ය විදිහට වගේම pH මීටර් පාවිච්චි කරනවා. එහෙම නැත්නම් pH කඩදාසි පාවිච්චි කරනවා. සමහර ලාට ආහාර යටතේ යම් යම් රසායනික ප්‍රතික්‍රියා තියෙනවා. ඒව මගින් අපි ආහාරයේ pH වැලියු එක හොයාගන්නවා. ඒතර හොයාගෙන අපිට පුළුවන් මේ මත ආහාර කැටගරිස් වලට වෙන් කරන්න. හරිද ළමයි? රයිට්. දැනගන්න හුඟක් ක්ෂුද්‍ර ජීවීන් වර්ධනය වෙන්නේ pH අගයේ උදාසීන හෝ ඒ අවට තත්ත්වයටදී. මම පෙන්වන්න ළමයෝ දැන් අපි pH පරිමාණය කොහොමද මම කිව්වේ? pH අගයේ 7 තමයි ළමයෝ උදාසීනයි කියලා ගන්නෙ. pH 7 තමයි උදාසීනයි කියලා ගන්නෙ. 7ට වඩා මේ පැත්තට යන්න මොකද වෙන්නේ? ආහාරය ආම්ලික වෙනවා. 7ට වඩා දකුණු පැත්තට යන්න මොකද වෙන්නේ ළමයෝ? මේට යන්න ආහාරය බාෂ්මික වෙනවා. පෙනී ගිහිල්ලා තියෙනවා හුඟක් ක්ෂුද්‍ර ජීවීන් ක්‍රියාත්මක වෙන්නේ මම කියන්නේ හරියටම 7 කියලා. හැබැයි pH අගය උදාසීන හා ඒ අවට පරාසවල තමයි හුඟක් ක්ෂුද්‍ර ජීවීන් ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි එහෙම වුණා කියන්නේ 7 ආසන්නේ සාමාන්‍යයෙන් වෙලා තියෙන වැඩේ තමයි ආම්ලික ආහාර දිලීර මගින් තමයි නරක වෙන්නේ. අනිකුත් ආහාර වෙනත් අය මගින් තමයි නරක වෙන්නේ. දැන් උදාහරණයක් බැක්ටීරියා ඉතින් ගොඩාක් ආම්ලික පැත්තට යන්නේ ඔය 6.5 වගේ මේ හරිය ගැවසෙන්නේ. ඒගොල්ලෝ නරක කරන්නේ ඒගොල්ලෝ වැඩ කරන්නේ මෙන්න මේ වගේ තත්ත්වයකටදී. හැබැයි ආහාර ආම්ලික පැත්තට යන්න සාමාන්‍යයෙන් මේ පැත්තට යනකොට දිලීර ක්‍රියාකාරීත්වය තමයි වැඩි වෙන්නේ. ඉතින් මෙතන විශේෂ ලක්ෂණයක් තියෙනවා මේ දිලීර වලට බැක්ටීරියාවන්ට යැපෙන්න බැරි තරම් ආම්ලික තත්වයටත් ආහාර නරක කරන්න පුළුවන්. තවද ආහාරයේ පවතින pH අගය මත ඒකේ ඉන්න එන්සයිම විසින් ආහාරයේ කඩා දාන එක තීරණය වෙනවා. ආහාරවල ස්වභාවිකව එන්සයිම් ඉන්නවා. ඒගොල්ල ආහාරය මත ක්‍රියාත්මක වෙලා ආහාරය බිඳින එකත් මේ pH අගය මත වෙනස් වෙනවා. දැන් ඔන්න අපි කතා කළා ආහාර රසායනිකව නැත්නම් ආහාර නරක වීම කෙරේ බලපාන රසායනික සාධක. පළවෙනි සාධකය අපි හඳුනාගත්තා pH අගය. pH අගය මගින් දක්වන්නේ මෙයා ආම්ලිකද, ශාරීයද, බාෂ්මිකද කියන එක. අපි කිව්වා pH 7 කියන්නේ උදාසීනයි, 7ට වැඩි නම් බාෂ්මිකයි, 7ට අඩු නම් ආම්ලිකයි. 7 ඉඳලා ආම්ලික පැත්තට නැත්නම් 7 ඉඳලා අගේ අඩු වෙන්න ආම්ලික වෙනවා. 7 ඉඳලා වැඩි වෙන්න ශාරීය වෙනවා, බාෂ්මික වෙනවා. බොහෝ ආහාර හොඳින් ක්‍රියාත්මක වෙන්නේ මේ pH අගේ 7 ඒ අවට මදක් ආම්ලික පැත්තේ තමයි. හැබැයි දැනගන්න හුඟක් වෙලාවට අධිකව ආම්ලික ආහාර මත ගොඩාක් වෙලාවට දිලීරියව තමයි යැපෙන්නේ. ඒගොල්ලෝ ආහාර නරක කරන්න උත්සාහ කරනවා.
එහෙනම් මෙන්න ආහාර නරක වීමට බලපාන දෙවන සාධකය එන්සයිමීය ක්‍රියාකාරීත්වය. ළමයි මේ යටතේ ආහාරයේ ස්වභාවිකව විවිධ එන්සයිම් අඩංගු වෙනවා. ඒගොල්ලමගෙන් ආහාර ස්වයං වියෝජනයට ලක් කරනවා. මේ ස්වයං වියෝජනයට සමහරව ඉංග්‍රීසියෙන් කියනවා ළමයි self degradation කියලා. සමහරු කියනවා self decomposition කියලා. මම විශේෂයෙන් මේ වචන ඔබට ඉදිරිපත් කළේ දැන් ওই ආහාර සම්බන්ධයෙන් සමහර පොතපත ඉංග්‍රීසි භාෂාවෙන් අච්චු ගහලා තියෙනවා. ඔබට ඒ වගේ පොතපත කියවීමට යාමේදී මෙබඳු ටර්ම්ස් ගැටලුවක් වෙයි කියලා මම මේක යෝජනා කළේ. හරිද ළමයි? මෙන්න ආහාර නරක වීම කෙරෙහි බලපාන පළවෙනි සාධකය අපි ඉවර කළා. ආහාරයේ පවතින pH අගය. දෙවෙනි එක තමයි එන්සයිම් ක්‍රියාකාරීත්වය. ආහාරයේ ඉන්න සමහර එන්සයිම් තියෙනවා නම් වෙන කවුරුත් උන්නේ නැහැ. එයාම ආහාරය බිඳ හෙළනවා. මෙන්න තුන්වෙනි ක්‍රියාව මුඩු වීම. මේකට අපි කියනවා රැන්සිඩිටි කියලා. මුඩු වෙනවා කියලා කියන්නේ ළමයි නොයෙකුත් තෙල් සහිත ආහාර විවිධ ප්‍රතික්‍රියාවන්ට ලක්වීමේ ප්‍රතිඵලයක්. තෙල් බහුල ආහාර, තෙල් වගේ දේවල් මේ වගේ ප්‍රතික්‍රියාවන්ට ලක් වුණාම අප්‍රසන්න ගන්ධයක්, රසයක් ආදී එන්න පටන් ගන්නවා. මේකට අපි කියනවා මුඩු ගඳ නැත්තම් තෙල් මුඩු වෙලා කියලා. එතකොට ඒකෙන් නිකුත් වන වාෂ්පශීලී සංයෝග මගින් තමයි මේ ගන්ධය උරුම වෙන්නේ. ළමයි දැනගන්න ආහාර මුඩුවීම ආකාර දෙකකට බෙදෙනවා. ඔක්සිකාරක මුඩුවීම අනිකට කියනවා අපි ජල විච්ඡේදක මුඩුවීම. ආහාර මුඩුවීම ආකාර දෙකයි. එකක් තමයි ළමයෝ ඔක්සිඩේටිව් රැන්සිඩිටි. එකකට කියනවා ඔක්සිඩේටිව් රැන්සිඩිටි කියලා. අනිකට කියනවා ජල විච්ඡේදක. ඉංග්‍රීසියෙන් කියනවා ළමයෝ හයිඩ්‍රොලිටික් රැන්සිඩිටි කියලා. හයිඩ්‍රොලිටික් රැන්සිඩිටි. මෙන්න මේ විදිහට අපි ආහාර මුඩුවීම ප්‍රධාන ආකාර දෙකකට බෙදෙනවා. ඔක්සිකාරක මුඩුවීම, ජල විච්ඡේදක මුඩුවීම කියලා. අපි ඉස්සෙල්ලම බැලුවොත් මේකෙන් ඔක්සිකාරක මුඩුවීම නැත්තම් ඔක්සිඩේටිව් රැන්සිඩිටි මේක ඔක්සිජන් යටතේ සිදුවන ප්‍රතික්‍රියාවක් වෙනවා. දැනගන්න මේකට බහුලව ලක් වෙන්නේ අසංතෘප්ත මේද අම්ල සහිත ආහාර. දැන් ළමයි මේකයි. ඔබ දන්නවා මේදය කියන්නේ ට්‍රයිග්ලිසරයිඩ් ව්‍යුත්පන්නයක්. මේ නිසා මේදය ජීර්ණය වෙන්න පුළුවන් විවිධ එන්සයිම් මගින් නැත්තම් ජල විච්ඡේදනය මගින් කොහොම හරි මේදය ජීර්ණය වීමෙන් ලැබෙන ප්‍රධාන සංඝටක දෙකක් තියෙනවා. එකක් තමයි ග්ලිසරෝල්. අනික කෙනා තමයි මේද අම්ල ෆැටි ඇසිඩ්ස්. තමයි මේ මේද අම්ල ගත්තාම මේවා අපි ප්‍රධාන ආකාර දෙකකට බෙදනවා. එකකට කියනවා සංතෘප්ත මේද අම්ල. අනිකට කියනවා අසංතෘප්ත මේද අම්ල කියලා. මේකෙන් කාටද අපි සංතෘප්ත මේද අම්ල කියන්නේ? සංතෘප්ත මේද අම්ල වල පවතින කාබන් සැකිල්ල ළමයි සංතෘප්ත මේද අම්ල වල තියෙන කාබන් සැකිල්ල තියෙන්නේ මෙන්න මේ කාබන් බන්ධන පමණයි. කිසිම අවස්ථාවක ද්විත්ව බන්ධන නැහැ. නමුත් කිසියම් මේද අම්ලයක පවතින කාබන් සැකිල්ලේ මෙහෙම තිබ්බොත් එයාට කියනවා අසංතෘප්තයි කියලා. ඇයි එයාට අසංතෘප්තයි කියන්නේ? එයා තමාට දරා ගන්න පුළුවන් උපරිම හයිඩ්‍රජන් ප්‍රමාණය දරාගෙන නැහැ. මෙයා
උපරිමව දරාගෙන තියෙන්නේ. ඊට වඩා මෙයාට හයිඩ්‍රජන් තියාගන්න තැනක් නැහැ. මේගොල්ලන්ගේ සංයුක්තාවයේ 4ක් නිසා 1යි 2යි 3යි මෙයත් එක්ක 4යි. මෙයාගේ වෙලා තියෙන්නේ මොකක්ද? 1යි 2යි මෙතෙන්ට ගියා. තව ඕන්න හයිඩ්‍රජන් එකක් මෙතෙන්ට දැම්මා, මෙතෙන්ට දැම්මා. හැබැයි මේ කාබන් Tamanට දරා ගන්න පුළුවන් උපරිම හයිඩ්‍රජන් දරාගෙන නැහැ. මොකක් හින්දාද? මෙන්න මේ ද්විත්ව බන්ධනයේ හින්දා. ඒ නිසා මෙයා හයිඩ්‍රජන් වලින් සංතෘප්ත නැහැ. ඒ නිසා එයාට අපි කියනවා අසංතෘප්ත මේදාම්ල කියලා. මෙන්න මේ විදිහට අපිට මේදාම්ල කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒතකොට දැනගන්න අපි ගන්න ඔය ලිපිඩ උපස්තර නැත්තම් අපි කතා කර ඉඳපු ආහාර වර්ග ගත්තාම අපි කතා කළේ ඒක මුඩු වීම ගැනයි. අපි කතා කළේ ඔක්සිකාරක මුඩු වීම ගැනයි. අපි කිව්වා ඒකට ලක් වෙන්නේ බහුලව අසංතෘප්ත මේදම්ල සහිත ආහාර කියලා. කවුද අසංතෘප්ත මේදම්ල සහිත ආහාර කියන්නේ? මෙන්න මේගොල්ලෝ. ඒ කියන්නේ මේ මේදේ පවතින කාබන් පරමාණු අතර ද්විත්ව බන්ධන හමු වෙන තත්ත්වයක්. ද්විත්ව බන්ධන හම්බ වෙනවා අපිට. මේක දිගටම සිද්ධ වන ක්‍රියාවක්. ආහාර මුඩු වීම කියන්නේ තනි පියවරක් නෙමෙයි ළමයෝ. මේකෙන් මේක ආදී වශයෙන් දිගටම ගමන් කරන ප්‍රතික්‍රියාවක්. ඉස්සෙල්ලම වෙන්නේ ළමයෝ ලිපිඩ මුලින්ම ඔක්සිජන් හමුවේ ෆෙරොක්සයිඩ් බවට, හයිඩ්‍රොෆෙරොක්සයිඩ් බවට ආදී සංයෝග බවට පත් වෙලා ඊට පස්සේ අප්‍රසන්න වාෂ්පශීලී සංයෝග වන නැත්නම් අප්‍රසන්න වාෂ්පශීලී ගන්ධයන් තියෙන සංයෝග වන විවිධ ඇල්ඩිහයිඩ් හා කීටෝන බවට හැරෙනවා. ඕක තමයි ආහාර මුඩු වීමේ තියෙන කතන්දරය. ඒ කියන්නේ අපි කතා කළොත් එහෙම මෙතෙන්දි ඉස්සරලාම සිද්ධ වෙන්නේ මොකක්ද? ආහාරයේ පත් වෙනවා ළමයෝ. මේදමේ ආහාරය හැබැයි මේකට ලක් වෙන්නේ. මේදමේ ආහාරය මුලින්ම ඔක්සිකරණය වෙනවා. ඒක මතක තියාගන්න. මෙයා මේ විදිහට ඔක්සිකරණය වෙලා තමයි මේ තියෙන්නේ. එතකොට හදනවා ළමයෝ ෆෙරොක්සයිඩ් වැනි සංයෝග. එහෙම නැත්නම් ඔක්සයිඩ් වැනි සංයෝග හදනවා. ඒ සමග ඔක්සිජන් වල ක්‍රියාව නැත්නම් ඔක්සිකාරක මුඩු වීමේ පළවෙනි පියවර ඉවර වෙනවා. ඒක තමයි මේ දක්වලා තියෙන්නේ ළමයි. එතකොට ඇති වෙනවා මොනවද? ඊට පස්සේ දෙවන ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. ඒවා තවදුරටත් ප්‍රතික්‍රියාශීලී වීමෙන් මොකද වෙන්නේ? අප්‍රසන්න ගන්ධයක් රසයක් තියෙන ඇල්ඩිහයිඩ් හා කීටෝන බවට පත් වෙනවා. ඔකට සමහරු කියයි මුඩු ගඳ නැත්නම් මුඩු රස කියලා. මේවා ඊළඟට තවත් ප්‍රතික්‍රියාවන්ට ලක් වෙලා තමයි අප්‍රසන්න ගන්ධයක් සහිත ඇල්ඩිහයිඩ් නැත්නම් කීටෝන බවට පත් වෙනවා. ඒකට ඔක්සිජන් දායක වෙලා ඔක්සිකරණය කරන හන්දයි මේවට අපි ඔක්සිඩේටිව් රැන්සිඩිටි හේවත් ඔක්සිකාරක මුඩු වීම කියන්නේ. එතකොට අපිට මුඩු වීම ආකාර දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි ජල විච්ඡේදක මුඩු වීම හයිඩ්‍රොජිනික් රැන්සිඩිටි. අනිකට කියනවා අපි ඔක්සිකාරක මුඩු වීම කියලා. ඒකෙන් අපි මේ කතා කළේ ඔක්සිකාරක මුඩු වීම ගැනයි. මේක සිද්ධ වෙන්නේ ඔක්සිජන් යටතේ. මේ තත්ත්වය වළක්වන්න කොහොමද අපි මොනවද කරන්නේ? තදින් වහන්න පුළුවන් වාජනවල ආහාර අසුරන්න, මේවා අඳුරු සිසිල් ස්ථානවල ගබඩා කරන්න, ආහාර වලට ප්‍රතිඔක්සිකාරක එකතු කරන්න, කිටි කලක් තුල පාවිච්චි කරනවා නම් ආහාර රත් කරලා ගන්න, ඒ වගේම තෙතමනේ පාලනය කරන්න. ඔය වගේ දේවල් කරපුවම අපිට ඔක්සිකාරක මුඩු වීම වළක්වා ගන්න පුළුවන්. අපි ඊළඟට එමු
දෙවන මුඩුවීම ආකාරයට මේකට අපි කියනවා ජල විච්ඡේදක මුඩුවීම කියලා. එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවා හයිඩ්‍රොලිටික් ට්‍රැන්සිඩිටි කියලා. ජල විච්ඡේදක මුඩුවීම නැත්නම් හයිඩ්‍රොලිටික් ට්‍රැන්සිඩිටි. මේදී සිද්ධ වෙන්නේ ළමයි ලිපිඩ ජල විච්ඡේදනය මගින් මේදම්ල හා ග්ලිසරෝල් බවට පත් වෙනවා. එතකොට තාපය ලයිපේස් එන්සයිමේ ශුද්ධ ජීවීන් මගින් ක්‍රියාව වේගවත් වෙනවා. මේ නිසා තෙල්වල ශුද්ධ ජීවීන් පැවතුනහම මේ මුඩුවීමේ ක්‍රියාව වඩා වේගවත් වෙනවා. මේක වළක්වන්නත් අපි තෙල් අඳුරු ස්ථානවල හෝ අඳුරු පැහැ බෝතල් වල ගබඩා කරනවා. අඩු උෂ්ණත්වයට යටතේ ගබඩා කරනවා. දැන් මෙතනත් වෙලා තියෙන ළමයි ලිපිඩ ජල විච්ඡේදනය වූ ආකාරයටම මෙතනත් වෙලා තියෙන ලිපිඩ ජල විච්ඡේදනය වෙලා තියෙනවා. මේකට හුඟක් වෙලාවට බලපාන්නේ ලයිපේස් කියන එන්සයිමේ. හැබැයි ලයිපේස් කියන එන්සයිමේ විතරක් නෙමෙයි ළමයෝ තාපය එහෙම නැත්නම් ශුද්ධ ජීවිනුත් මේකට දායක වෙනවා. එතකොට මේ විදිහට මුඩුවීම නිසා ඇතිවන ප්‍රතිඵලය මොකක්ද? එක පැත්තකින් මේදාම්ල ලැබෙනවා. අනික් පැත්තෙන් ග්ලිසරෝල් ලැබෙනවා. එතකොට ආහාර මාධ්‍ය තුල ශුද්ධ ජීවීන් හිටියොත් මේ මුඩුවීමේ ක්‍රියාව වඩාත් වේගවත් වෙනවා. ඉතින් මේක වළක්වන්නත් මොකද අපි කරන්නේ? තෙල් අඳුරු ස්ථානවල හෝ අඳුරු පැහැති බෝතල් වල ගබඩා කරනවා. අර ජින්ජර් බියර් බෝතලේ පාට තියෙන ඒ පාට බෝතල් වල ගබඩා කරනවා. ඊළඟට අඩු උෂ්ණත්වයට තමයි මේ ගබඩා කරන්නේ. මොකද උෂ්ණත්වයේ වගිනුත් මේ ප්‍රතික්‍රියාව ශීඝ්‍රවත් වෙනවා. හොඳයි. අපි කතා කරමින් ඉන්නේ ආහාරවල සිදුවිය හැකි රසායනික ප්‍රතික්‍රියා පිළිබඳවයි. මේ යටතේ රසායනික ප්‍රතික්‍රියා 3ක් අපි මේ වෙනකොට කතා කරලා ඉවරයි. නැත්තම් මුඩුවීමේ ආකාර නැත්තම් බලපාන සාධක pH අගය යටතේ එන්සයිමීය ක්‍රියාකාරීත්වය යටතේ එහෙම නැත්තම් මුඩුවීම යටතේ සිදුවන්නා වූ ප්‍රතික්‍රියා පිළිබඳව අපි මේ දක්වා කතා කළා. දැන් කතා කරන්න යන්නේ හතරවන ප්‍රතික්‍රියාව පැසීම හෙවත් ෆර්මන්ටේෂන් පිළිබඳවයි. පැසීම. එහෙම නැත්නම් ෆර්මන්ටේෂන් කියනවා කාබෝහයිඩ්‍රේට් ආහාර. මෙතන කාබ්‍රෝ කියන්නේ කාබෝහයිඩ්‍රේට් කියන එකයි. නිර්වායු තත්ත්වයට තේ ශුද්ධ ජීවී පැසීමට ලක් කිරීමෙන් නැති වෙනවා. ඒ කියන්නේ කිසියම් ආහාරයක් අරන් නිර්වායු ශුද්ධ ජීවීන් යටතේ ඇතිවන්නා වූ තත්ත්වයක් තමයි මේ පැසීම නැත්නම් සමහරු මේකට කියනවා පැසවීම කියලා. හොඳයි. එතකොට මේකෙන් ළමයි පළවෙනි පැසවීමේ ආකාරයට අපි කියනවා මධ්‍යසාර පැසවීම. අපි ඉංග්‍රීසියෙන් කියනවා ඇල්කොහොලික් ෆර්මන්ටේෂන් කියලා. ඉංග්‍රීසියෙන් කියනවා මේකට අපි ඇල්කොහොලික් ෆර්මෙන්ටේෂන් කියලා. මේකට භාජනය වෙන්නේ ළමයි සීනිමය උපස්තරයක්. මෙයා සැකරොමයිසස් කියන ශුද්ධ ජීවීන් යටතේ අපි යීස්ට් කියලා කියන්නේ මෙයාට තමයි. පත් වෙනවා කාබන් ඩයොක්සයිඩ් වායුව මෙන්න නිපදවනවා මධ්‍යසාර. ඊතයිල් ඇල්කොහොල් තමයි මෙයාගේ නාමය.
ඊට අමතරව ජලය නිපදවනවා, ශක්තිය නිපදවනවා. දැන් මේක එක පැත්තකින් ආහාර නරක වීමක් කියලා ගත්තට ළමයෝ අනිත් පැත්තෙන් මේක කර්මාන්තයක් වශයෙන් කරනවා. අපේ රටේ මධ්‍යසාර කර්මාන්තය කියලා කරන්නේ ඔය රා නිෂ්පාදනයේදී කරන්නේ මේ වාගේ දේවල්. රා නිෂ්පාදනයේදී කරන ළමයෝ තාල කුලී නැත්තම් ඔය පොල්, තල්, කිතුල් වැනි ශාක අරගෙන ඔය ශාකවල පුෂ්ප මංජරියේ කොටසක් කපනවා. මල් කැපීම කියලා කියන්නේ ඔකයි. ගස් නැත්තම් රා මදිනවා කියලා කරන්නේ ඔකයි. එහෙම මොකද වෙන්නේ මේ පුෂ්ප මංජරියේ තියෙනවා අධිකව සංචිත වෙලා සීනිමය තරලයක් අපි තෙලිදිය කියන්නේ ඔකටයි. මේකේ තියෙන ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස් ආදී සීනි වර්ග ප්‍රමාණය අධිකයි. ඒතකොට අර මල කියන දැන් අපි ගත්තොත් එහෙම තාල කුලයේ පුෂ්පවල මල තියෙන මේ විදිහට. මේක ආවරණය වෙලා තියෙන්නේ. ඔයා මේකේ පොඩ්ඩක් කපනවා. කපපුවාම මොකද වෙන්නේ? මේ කැපුම් පෘෂ්ඨයෙන් වැස්සෙන්න පටන් ගන්නවා සීනිමය තරලය. මේකට අපි කියනවා තෙලිදිය කියලා. ඒකලා ඔයා මේවා රැස් වෙන්න මුට්ටියක් සෙට් කරනවා මේකට. එතකොට මේ මලෙන් වැස්සෙන සීනිමය තරලය මේ මුට්ටිය ඇතුළේ තමයි පෙරෙන්නේ. මල් කපනවා කියලා කරන්නේ ඕකයි. ඊළඟට මේ සීනිමය උපස්තරයට අපි කියනවා මධ්‍යසාර කර්මාන්තයේදී නම් තෙලිදිය කියලා. එතකොට ඔයාට මේක තෙලිදිය අරගෙන මේකේ තියෙනවා සුක්‍රෝස් ආදී සීනි වර්ග මේක රත් කරන්න පුළුවන්. තෙලිදිය හෝ තෙලිජ්ජ අරගෙන රත් කරද්දි මොකද වෙන්නේ? මේකේ තියෙන ජලය ඉවත් වෙලා යනවා. ඊළඟට මේකේ තියෙන සීනි මේ සංයෝගයන් ටික එකතු වෙලා ඒව ලක් වෙනවා දුමුරු පැහැවීමේ ප්‍රතික්‍රියාව කියලා එක පස්සේ කතා කරනවා. ඒ මගින් ඒවා පැණි හෝ හකුරු බවට පත් වෙනවා. ඒ තෙලිදිය ලක්වන ක්‍රියාව. නමුත් මේ තෙලිදිය කියන එක අපි මේ වෙලාවට පාවිච්චි නොකර තිබ්බොත් මොකද වෙන්නේ? මේ තෙලිදිය මත මොකද වෙන්නේ? විවිධාකාර ශුද්ධ ජීවීන් මෙන්න මෙයා විශේෂයෙන් වායුගෝලයේ ඉන්නවා. එවිල්ලා යැපෙනවා කවුද? සැකරොමයිසිස්. ඒවත් ඊස්ට් යැපෙනවා තෙලිදිය මත. ප්‍රතිඵලය තමයි මෙන්න මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. මේ මගින් නිපදවනවා ඊතයිල් ඇල්කොහොල් අඩංගු සංයෝගයක්. අපි රා කියලා හඳුන්වන්නේ ඒක තමයි. එතකොට බීර කර්මාන්තෙත් කරන්නේ ඒක තමයි. ඒගොල්ලෝ හැබැයි තෙලිදිය නෙමෙයි පාවිච්චි කරන්නේ. හුඟක් වෙලාවට ඒ සඳහා ප්‍රරෝහණය වන බීජ පාවිච්චි කරනවා. ඕට් වැනි බීජ. මීට අමතරව සහල් පාවිච්චි කරනවා. එතකොට ඒ ඕට් රයිස් වගේ බීජ වර්ග නැත්නම් වී වගේ බීජ වර්ග අරගෙන නැත්නම් සහල් අරගෙන අපි මේක දැන් මේ ප්‍රරෝහණය වෙන්න ඇරලා ඊට පස්සේ මේකෙන් ලබා ගන්නවා මේ විදිහටම උපස්තරයක්. මේ උපස්තරේ මත අපි ආපහු සැකරොමයිසිස් වගා කරනවා. වගා කරපුවාම අර කලින් වගේම ඇල්කොහොල් ලැබෙනවා. හැබැයි මෙතන වෙලා තියෙන ප්‍රශ්නේ තමයි ළමයෝ මේදී අපට ලබාගත හැකි ඇල්කොහොල් සාන්ද්‍රණය 5% උපරිම 6ක් දක්වා යන්න පුළුවන්. හොඳයි. එතකොට මේ විදිහට අපි මධ්‍යසාර කර්මාන්තයේදී සැකරොමයිසිස් යැපෙන්න සලස්වපුවාම මේ සීනිමය හෝ කාබෝහයිඩ්‍රේට් මේ උපස්තරය මත මේකෙන් ලබා ගන්න පුළුවන් අපිට 5%ක් 6ක් පමණ මධ්‍යසාර ප්‍රතිශතයක් දක්වා. හැබැයි උතන ලස්සන දෙයක් වෙනවා. මොකද්ද වෙන්නේ ළමයෝ? මේ නිපදවන මධ්‍යසාර වැඩි වෙලා ගියාම මේ මධ්‍යසාර සාන්ද්‍රණය දරා ගන්න බැරුව ඒක හදපු එක්කෙනා හෙවත් සැකරොමයිසිස් මිය යනවා. ඒ නිසා දැනගන්න අපිට ඔය බීර එහෙම නැත්නම් මේක මෙතනට සම්බන්ධ වුණොත් ආහාර කර්මාන්තයට තියෙන නිෂ්පාදනය බීර හෝ රා කර්මාන්තයේදී ලබා ගන්න පුළුවන් මධ්‍යසාර ප්‍රතිශතය මේ අගයේ ඉක්මවා යාම අමාරු වෙනවා. නමුත් දැනගන්න මීට අමතරව සමාජයේ භාවිතා වෙනවා මේ සැරමත්පැන් වර්ග. ඒ වායේ පවතින මධ්‍යසාර ප්‍රතිශතය 5ක් 6ක් නෙවෙයි ළමයෝ මේක 30 40 ආදී අගයන් දක්වා යන්න පුළුවන්. දැනගන්න ඒවා නිෂ්පාදනය කිරීමේදී සමහර වෙලාවට මූලිකව යොදාගන්නේ මේ ප්‍රතික්‍රියාව තමයි. මේ යටතේ ඒගොල්ල සමහර වෙලාවට මේ රා තාල කුලයේ ශාක පුෂ්පයෙන් වැහෙන තෙලිදිය නම් තරලය මත සැකරොමයිසිස් යැපීමට සැලැස්වීමෙන් ලබා ගන්න මධ්‍යසාර හේවත් රා පාවිච්චි කරනවා. සමහර වෙලාවට
පළතුරුමය නැත්තම් සීනිමය වෙනත් උපස්තරයක් මත සැකරොමයිසින් යැපීමෙන් ලැබෙන ප්‍රතිඵලය පාවිච්චි කරනවා. එතකොට මේකේ තියෙන ඇල්කොහොල් ප්‍රතිශතය 5 හෝ 6 ඉක්මවා යන්න බැයි නම් කොහොමද මේ තරම් අධික ඇල්කොහොල් ප්‍රතිශතයක් ලබා ගන්නේ? මේ සඳහා යොදා ගන්න ක්‍රියාවලියට අපි කියනවා ළමයෝ මොකද්ද? මේකට අපි කියනවා ආසවණය කියලා. මේකට අපි කියනවා ළමයි ආසවණය කියලා. එහෙම නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියනවා ළමයෝ ඩිස්ටිලේෂන් කියලා. මේදී අපි කරන්නේ මේ මධ්‍යසාර ද්‍රාවණයේ තියෙනවා මේක. මේක දැන් තියෙනවා යොදාගත්තු සීනිමය උපස්තරයේ ඉන්නවා. මෙතන තියෙනවා ළමයෝ සීනිමය උපස්තරේ. සමහර වෙලාවට මේකෙම තියනවා වෙන්න පුළුවන් අර නිපදවුණු මධ්‍යසාර. අපි කරන්නේ ළමයෝ මේකට තාපය ලබා දෙනවා. මේ ලබා දෙන තාපය නිසා මොකද වෙන්නේ? කිසියම් નિયમિત තාපාංකයකදී මේ මධ්‍යසාර වාෂ්ප වෙනවා. මධ්‍යසාරයේවත් ඊතයිල් ඇල්කොහොල වාෂ්පයක් බවට පත් වෙලා මම මේ ගමන් කරන කියන නලයේ දිගේ වාෂ්පය යනවා වෙන්න පුළුවන්. ඊළඟට කිසියම් අවස්ථාවකදී මොකද කරන්නේ? මේ වාෂ්පය අපි ලක් කරනවා සිසිල් වීමකට. කූලින් කරනවා, සිසිල් කිරීම කරනවා. මේ සදා සමහර ලාවට මේකට අඩු උෂ්ණත්වයේ පවතින ජලය ලබා දෙනවා. දුන්න හැටි මොකද වෙන්නේ? මධ්‍යසාර ඝනීභවණය වෙලා සාන්ද්‍ර මධ්‍යසාරයේ වශයෙන් නිකුත් වෙනවා. මේකට අපි කියනවා ඇබ්සලියුට් ඇල්කොහොල් කියලා. සමහර ලාට මේකේ සාන්ද්‍රණය 100%යි. මොකද වාෂ්ප වෙලා තියෙන්නේ මධ්‍යසාර පමණයි. ඒ හැර වෙනත් අපද්‍රව්‍ය අයිති වෙලා නැහැ. ඒතකොට මේකෙන් හදාගන්න මධ්‍යසාර සාන්ද්‍ර මධ්‍යසාර වෙනවා. ඊළඟට ඔබට පුළුවන් අවශ්‍යතාව පරිදි මේ සාන්ද්‍ර මධ්‍යසාර අරගෙන තනුකකරණය කරන්න. කරලා අපිට අවශ්‍ය වාණිජාගය සහිත මධ්‍යසාර නිපදවනවා. දැනගන්න සාමාන්‍ය ඔය බීර රාවැනි ද්‍රව්‍ය නිපදවීමේදී යොදා ගන්න එක පියවරයි මොකක්ද? පැසවීම විතරයි. නමුත් ඊට වඩා මධ්‍යසාර ප්‍රතිශතයේ වැඩි නිෂ්පාදන වලට යනකොට අපි යන තව ක්‍රියාවක් තියෙනවා. අපි කියනවා ඩිස්ටිලේෂන් හෙවත් ආසවණය කියලා. මේ වගින් තමයි අපි මේ කර්මාන්තය කරන්නේ. හැබැයි මතක තියාගන්න ළමයි මෙතෙන්දී අපි කතා කළේ මේක කාර්මික වැදගත්කමක් විදිහට නෙවෙයි. මේක ආහාර නරක් වීමේ පියවරක් වශයෙන්. ආහාර නරක් වීම කෙරේ බලපාන සාධකයක් තමයි මොකක්ද ළමයි? මේ පැසවීම. මේ පැසවීම යටතේ හමු වෙන්නේ ආහාරයේ මධ්‍යසාර නිපදවීමක් නම් මේකට අපි කිව්වා මධ්‍යසාර පැසවීම කියලා. සිදුවෙන්නේ සීනිමය උපස්තරයක් අරගෙන ඒ මත සැකරොමයිසිස්ට යැපෙන්න සලස්වන එකයි. මේ වගේ තව පැසවීම ආකාරයක් ගැන කතා කරත හැකියි. ඒකට අපි කියනවා ලැක්ටික් අම්ලය පැසවීම කියලා. දැනගන්න බොහෝ විට ලැක්ටික් අම්ලයේ පැසවීමට යොදා ගන්න උපස්තරය කාබෝහයිඩ්‍රේට් උපස්තරයක් වන අතර මේක බොහෝ විට ශීරමය උපස්තරයක් වීම යෝග්‍ය වෙනවා. අනිවාර්ය නෑ කිරි සහිත උපස්තරයක් වීම. අනිවාර්ය නෑ ශීරමය උපස්තරයක් වීම වඩා යෝග්‍ය වෙනවා. ළමයි මේ තත්ත්වයටදී මොකද වෙන්නේ? දැනගන්න කිරිවල පවතිනවා ළමයෝ ආවේනික කාබෝහයිඩ්‍රේටයක් ලැක්ටෝස් කියලා. ඒ මත මේ ලැක්ටෝබැසිලස් කියන බැක්ටීරියාව යපුනහම ලැබෙනවා අම්ලයක්. මේකට කියනවා ලැක්ටික් අම්ලය කියලා. මේක ඇඹුල් රසින් යුක්තයි. කිරි ඇඹුල් වෙනවා කියලා කියන්නේ මේ වැඩේම තමයි. මෙන්න එයාගේ සූත්‍රය C3H6O3. ඒ මගින් ලැක්ටික් අම්ල පැසවීම වෙන්න පුළුවන්. මේකත් ආහාර නරක වීමේ ක්‍රියාවක්. උදාහරණයක් තමයි ළමයෝ කිරි ඇඹුල් වීම. කිරි ලක් වෙනවා ඇඹුල් වීමේ ක්‍රියාවට. ඒ වගේම තව එකක් තමයි ඇසටික් අම්ල පැසවීම. මේකත් අනිත් පැත්තෙන් ආහාර නරක වීමක් කියන්න පුළුවන්. හැබැයි අනිත් පැත්තෙන් ඉන්ඩස්ට්‍රි එකක් හෙවත් කර්මාන්තයක් වශයෙන් කරනවා. යොදා ගන්න උපස්තරය අර මධ්‍යසාර පැසවීමෙන් ලබාගත් මධ්‍යසාර වෙනවා. මේ මධ්‍යසාර මත අපි යැපෙන්න සලස්වනවා
ඇසිඩෝබැක්ටර් වලට අපට ලැබෙනවා ඇසටික් අම්ලය. මේක වාණිජ්‍ය වශයෙන් අපි විනාකිරි කියලා අදහස් කරනවා. මේ කරලා තියෙන්නේ මෙන්න මේ වගේ දෙයක් ළමයි. අපි ඉස්සෙල්ලම සීනිමය උපස්තරයක් අරගෙන ඒක මත යැපීමට සලස්වනවා කාටද? අපි යීස්ට් කියලා කියන එක්කෙනා විද්‍යාත්මක නාමය සැකරොමයිසිස්. යීස්ට් මත සැකරොමයිසිස් යැපීමෙන් අපට ලැබෙනවා ළමයෝ කවුද? මද්‍යසාර. ඊළඟට මද්‍යසාර මත යැපෙන්න සලස්වනවා ඇසිටෝබැක්ටර්. ඒ මගින් කවුද ලැබෙන්නේ? මෙන්න මෙයා. මෙයා තමයි ඇසටික් අම්ලය කියන්නේ. ඇසිඩික් අම්ලයේ පැසවීම කියලා කියන්නේ මෙන්න මේ ප්‍රතික්‍රියාවයි. හොඳයි දරුවනේ. අපි එමනම් කතා කර කර හිටියේ ආහාර නරක වීම ගැන. අපි කිව්වා කිසියම් ආහාරයක පවතින පරිභෝජනයට යෝග්‍ය තත්ත්වය නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආරක්ෂාකාරී බව නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ දෙකම වෙන්න පුළුවන්. ආහාර නරක වීම කෙරෙහි බලපාන සාධක ආකාර තුනක් තිබුණා. භෞතික සාධක, රසායනික සාධක, ජෛව සාධක කියලා. අපි භෞතික සාධක ඉවර කරලා මේ කතා කර කර ඉන්නේ රසායනික සාධක. මේ අර්ථය අපි කතා කළා ආහාර නරක වීම කෙරෙහි බලපාන්න පුළුවන් එන්සයිමීය ක්‍රියාවන්. එහෙම නැත්නම් ආහාරයේ pH අගය මත. එහෙම නැත්නම් ආහාර මුඩු වීම මත හා ආහාර පැසීම මත නරක වෙන්න පුළුවන් රසායනික. මේ සාධක හතර කතා කළා. එහෙනම් අපි ඉදිරියේදී කතා කරමු ආහාර නරක වීමට බලපාන පස්වෙනි අහිතකර ක්‍රියාව වන ආහාර බ්‍රවුනින් හෙවත් දුඹුරු පැහැවීම පිළිබඳව.